අද අපි අපේ සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ ණය දීමේදී වාණිජ බැංකු ණය දීමේදී සහ ණය අයකර ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග සහ එහෙම අනුගමනය කරන්න කියන එක. එතකොට මම හිතනවා දැන් අපිට ප්‍රායෝගික කරුණු මෙතනදී ගොඩාක් වැදගත් වෙනවා. ඒ වුණත් මම දැනතරමින් අපි මූලධර්මයට ඉගෙන ගත්තොත් අපිට ප්‍රායෝගික දේවල් වල අඩුවක් තිබුණත් අපිට යම් දේවල් ගැන කල්පනා කරන්න හැකි වෙනවා. ඒ නිසා මම උත්සාහ කරනවා මේ අවස්ථාවේදී මේ මූලධර්ම ගැන කියලා දෙන්න. ඒ වගේම තමයි අපි කියනවා සියලුම ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන් බැංකු ව්‍යාපාර කටයුතු වලදී බැංකුව අවදානමකට මුහුණ දෙනවා. අවදානමක් කියලා කියන්නේ මේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී බැංකුවට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අලාභ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් ගෙනියන වැඩපිළිවෙල කඩාකප්පල් වෙන්න පුළුවන්. ඔය වගේ නොයෙකුත් විදිහේ අවදානම් වලට මුහුණ දෙනවා. එතකොට මේ අවදානමට මුහුණ දෙනවා කියන එක ඕනෑම ව්‍යාපාර කටයුත්තක ස්වභාවයක්. දැන් බැංකු ව්‍යාපාර කටයුත්තේ අවදානමට මුහුණ දීම කියන එක ඉතා වැඩි වශයෙන් බලපානවා. මොකද බැංකුවක් ක්‍රියාත්මක වෙන තනිකරම අන් අයගේ මුදල් වලින් නිසා. ඒ නිසා මේ අවදානම කියන එක ඉතාමත් වැඩි බැංකුවකට. ඉතින් ඒ නිසා මේ අවදානමේදී ප්‍රධාන බැංකුවල මුහුණ දෙන්න වෙන ප්‍රධාන අවදානමක් තමයි ණය අවදානම. කියන්නේ අපි බොහොම පහසු සරල ආකාරයකට කියනවා නම් මේ සරල ආකාරයේදී අපි හිතනවා ණය දුන්නාට පස්සේ ණය ආපසු අය කර ගැනීමේදී බැංකුව වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා සමහර වෙලාවට. ඒතර ඒකට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. ඒ ණය ලබාගත් පුද්ගලයන්ගේ මොනවා හරි ලැබෙන ආදායම් මාර්ග නැති වෙලා යන එක, එහෙම නැත්නම් උන් කරන ව්‍යාපාරය අඩපණ වෙන එක, මේ වගේ නොයෙකුත් විදිහේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ ප්‍රශ්න ඒ පුද්ගලයන්ට පාලනය කරගන්න බැරි ප්‍රශ්න. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම අවදානමක් බවට පත් වෙනවා. ඒ නිසා බැංකුව හැමතිස්සෙම උත්සාහ කරනවා මේ අවදානම අඩු කරගන්න, පද්ද කරන්න ඕන කියලා. එතකොට ඒක තමයි අපි මේ ණය දීමේ මූලධර්ම හැටියට අපි සලකන්නේ. මොකද ණය දීමේ මූලධර්ම වලදී හැමතිස්සෙම බැංකුවක් සලකලා බලන්නේ මේ ණය අය කර ගැනීම සඳහා ආපසු ගෙවීමේ පිළිවෙලක්, ආපසු ගෙවීම සඳහා ආදායමක් ඉදිරියේදී අනාගතයේ මේ ණයගත් පුද්ගලයන්ට සහ ණයගත් ව්‍යාපාර වලට තියනවාද කියන එක තමයි ප්‍රධාන අරමුණ මේ ක්‍රියාවලිය. එතකොට ණයක් දෙන්න ඉස්සෙල්ලා නිසි සැලකිල්ලක් දක්වලා මේක හොයලා බලනවා. මේක හොයලා බලලා තමයි ණය ප්‍රදානය කරන්නේ. ණය ප්‍රදානය කරන්න ඉස්සෙල්ලා ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඒ අගයීම සිදු කරලා තමයි ණය ප්‍රදානය කරන්නේ. දැන් අපිට මෙතනදී අපි ප්‍රශ්න පත්‍රය ගැන කල්පනා කරලා බැලුවොත් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්, ප්‍රශ්න දෙකක් හෝ තුනක් මේ සම්බන්ධයෙන් කෙලින්ම අහන්න නැති වුණත් වක්‍රව මේ ණය දීම කියන එක සම්බන්ධ වෙලා තියෙන අවස්ථා තියෙනවා. අපි ඕනනම් මේ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා අපිට බලන්න පුළුවන් මේ සාකච්ඡාව අවසානයේදී. එhmenan අපි බලමු මේකෙදී අපි කොහොමද මේක ගැන අපි සැලකිලිමත් වෙන්නේ කියලා. ඔව්. දැන් අපි ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහට අපි බලාපොරොත්තු වෙනවා අද මේ සාකච්ඡාව ගෙනියන්න. මම හිතනවා ඔබ සියලු දෙනාටම මේක හොඳ අවස්ථාවක් කියලා. සමහරට මෙතන ඇති බැංකුවක රාජකාරී කරන්නේ නැති අය. ඒගොල්ලන්ට විශේෂයෙන්ම මේක බලපානවා. මොකද මේකේ බැංකුවක රාජකාරී කරන අයට මේ පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙනවා ණය දීම සම්බන්ධ. හැබැයි ඉතින් අපි බැංකුවක වැඩ නොකලත් ණය දීම සහ ණය ගැනීම කියන්නේ කුමක්ද කියන එක මේ සමාජයේ හොඳටම මුල් බැසගෙන තියෙන කටයුත්තක්. ඒ නිසා මම හිතන්නේ නැහැ ඔබට ඒ ගැන අනවබෝධයක් ඇති කියලා. මොකද අපි දන්නවා ඕනම වෙලාවකදී ණයක් දෙන පුද්ගලයෙක් සහ ණය ගන්න පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ කටයුත්ත සිද්ධ කරගෙන ඉවරුණාට පස්සේ මේ ලබාගත් ණය පුළුවන් තරම් ඉක්මනට නැවත වරක් පියවන එක තමයි ඒ ණය ගත්ත පුද්ගලයාගේ බලාපොරොත්තුව. ඒ වගේම ණය දුන්න පුද්ගලයාගේ බලාපොරොත්තුවත් ඒක පුළුවන් තරම් ඉක්මනට ආපසු අය කරගන්න එක. එතකොට බැංකුවකට ඒ අදහසම තමයි තියෙන්නේ. නමුත් මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ බැංකුවකදී සිද්ධ වෙන්නේ
බැංකුවකදී සිද්ධ වෙන්නේ තමන්ගේ මුදල් ණයට දෙන එක නෙමෙයි. බැංකුවක් ගනුදෙනුකරුවන්ගේ මුදල් තමයි ණයට දෙන්නේ. ඒ නිසා බැංකුවල විශාල වගකීමක් තියෙනවා මේ ණය ප්‍රදානයේදී. එවනම් අපි බලමු අපේ ප්‍රසන්ටේෂන් එක අරගෙන ඒ කියන්නේ අපි දැන් ඉදිරිපත් කරලා තියෙන එකෙන් කොහොමද අපි මේක ගැන සාකච්ඡා කරන්න කියලා. ඒ අතරවාරයේදී ඔබට මොනවා හරි ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඒ ප්‍රශ්නේ ගැන ප්‍රශ්නේ ඔයගොල්ලෝ කොහේ හරි සටහන් කරගෙන තියලා අපිට මම දෙනවා වෙලාවක්. ඒ වෙලාවේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. මෙන්න මේක තමයි අපි අද සාකච්ඡා කරන ප්‍රසන්ටේෂන් එක. වාණිජ බැංකු ණය ප්‍රදානයේදී සහ අයකර ගැනීමේදී අනුගමනය කරන මූලධර්ම. මේක ඇවිල්ලා මේක ජෙනරල්, ඒ කියන්නේ සාමාන්‍ය දෙයක්. එක එක වාණිජ බැංකුවට මේ ණය ප්‍රදානයේදී සහ අයකර ගැනීමේදී අනුගමනය කරන ඒවායි පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි අපි සමස්තයක් වශයෙන් ගත්තා මූලධර්ම කියලා කියන්නේ හැම බැංකුවක්ම හැම වාණිජ බැංකුවක්ම ණය ප්‍රදානයේදී අනුගමනය කරන මූලධර්ම. ඒවා ඇත්තටම ඒවා බොහොම සාමාන්‍යයි. සමහර දේවල් මෙතනදී තියෙන්න පුළුවන් බැංකුව වල විශේෂ වෙච්ච යම් යම් උපක්‍රම තියෙන්න පුළුවන්. ඒවට අපිට මේ බැංකුව අනුව තමයි ඒක සාකච්ඡා කරන්න වෙන්නේ. හැබැයි අපි සමස්තයක් හැටියට ගත්තම මුළු වාණිජ බැංකුව ඕනම එකක් ගත්තොත් ඒ හැම වාණිජ බැංකුවකම ණය ප්‍රදානයේදී කරන මූලධර්ම කිහිපයක් තියෙනවා. ඒ වගේම අයකර ගැනීමේදී මේ මූලධර්මම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ ණය කියන එක අත්‍යකාරම් කියන එක පාලනය කිරීම සහ ඒ සම්බන්ධ පාලන ව්‍යුහය පිළිබඳවත් බැංකු සැලකිලිමත් වෙනවා. හොඳයි අපි බලමු එහෙමනම් මේ කතාව මොකක්ද කියලා. දැන් මේ මුලින්ම අපි බලමු මේ ණය ප්‍රදානය කියන්නේ මොකක්ද? අතරමැදිකරණය පැත්තෙන් බැලුවා. එතකොට මේ අතරමැදිකරණයේදී අපි කිව්වේ බැංකුව යෙදලා ඉන්නේ අතරමැදිකරණ කාර්යාවලියක කියලා. ඒ කියන්නේ අතිරික්ත ඒකකවල සිට මුදල් අරමුදල් ගලා යාමට සලස්වනවා හිඟේ ඒකක වලට. අතිරික්ත ඒකක කියලා කියන්නේ තමන්ගේ අතේ මුදල් ඉතිරි වෙන කණ්ඩායම්. ඒ කියන්නේ වියදම් කරලා ඊට පස්සේ තමන්ගේ අතේ මුදලක් ඉතුරු වෙනවා. අන්න ඒගොල්ලන්ට අපි කියනවා අතිරික්ත ඒකක කියලා. මේ අතිරික්ත ඒකක මොකද කරන්නේ? ඒගොල්ලෝ බැංකුවට මුදල් තැන්පත් කරනවා. ඉතිරි කිරීම සඳහා. ඒතර ඉතිරි කිරීම හෝ වෙනත් ගිණුමකට මුදල් තැන්පත් කරන අය ඒ මුදල් තැන්පත් කරන්නේ තැන්පතුවක් හැටියට. මොකද ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තමයි බැංකු සේවා ලබා ගැනීම සහ ඒකට පොලි මුදලක් ලබා ගැනීම. එතකොට දැන් මෙන්න මේ කටයුත්ත තුලින් තමයි බැංකුව අරමුදල් සපය ගන්න. ඊළඟ මේ සපය ගන්න අරමුදල් හිඟ ඒකක වලට සපයනවා. ඒක තමයි ණය සැපයීම කියලා කියන්නේ. එතකොට දැන් මේ ණය සැපයීම මෙහෙම අපි සමස්තයක් හැටියට සැලකුවට මේ ණය ලබා දීමේදී ඒ ණය ලබා ගන්න පාර්ශවය සහ ඒව මොනවට යොදන්නේ කියන එක සම්බන්ධයෙන් බැංකුව විතාමත්ම විශේෂ සොයා බැලීමක් කරනවා. එහෙම කරන හේතුව තමයි දැන් මේ ගන්න පුද්ගලයා හෝ ගන්න ආයතනය ඒ ආයතනයේ පිහිටීම හැසිරීම ඔය සියලු දේවල්ම බලපානවා මේ ණය ආපසු ගෙවීම කෙරෙහි. ඒ විතරක් නෙමෙයි මේ ණය යොදන්නේ එහෙම නැත්නම් මේ ණය මුදල පාවිච්චි කරන්නේ කුමක් සඳහාද කියන එකත් වැදගත් වෙනවා. අපි හිතමු මේ ණය මුදල කිසියම් අකටයුත්තක් සඳහා පාවිච්චි කරයි කියලා. එතකොට අනිවාර්යයෙන්ම නීතියෙන් ඒකට ගැලවීමක් හම්බ වෙන්නේ නැතුව අන්තිමට නීතියෙන් ඇති වෙන ප්‍රශ්න වලට බැරුව මේ මුණ දෙන්න බැරුව ව්‍යාපාරය හරි මොකක් කරන නවත්තලා දාන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් ඒක බැංකුවට බලපානවා. මොකද අයකර ගැනීමට හැකියාවක් නැති වෙනවා. ඒ නිසා ඊටමත් බැංකුව ඊටමත්ම සැලකිල්ලෙන් බලන එකක් තමයි ණය ඉල්ලනකොට මේ ණය ඉල්ලන්නේ කුමක් සඳහාද කියන එක. අපි ඉංග්‍රීසියෙන් කියනකට purpose කියන. මේ purpose කියන එක ඊටමත් වැදගත් ණය මුදලක් සම්බන්ධයෙන්. ඒ වගේම ණය ගන්න පුද්ගලයා හෝ ව්‍යාපාරයේ හැසිරීම ඉතිහාසය ඒ වගේම ඔවුන්ගේ ආපසු ගෙවීමේ හැකියාව ඒ සියලුම දේවල් ගැන බැංකුව හොයලා බලනවා. ණය දෙන්න ඉස්සෙල්ලා. මොකද හේතුව මේ ඒවා හොයලා බලලා හරි පුද්ගලයෙකුට ණය දුන්නොත් විතරයි බැංකුවට මේ ණය ආය කරගන්න පුළුවන් කියන එක බැංකුව දන්නවා. ඒකට අනිත් එක ඕනම බැංකුවක් ණය දීමේදී ඒ ණය අවදානමට මුණ දෙනවා. මොකද අපිට දැන් තත්ත්වය පිළිබඳව වැටහීමක් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ගනුදෙනුකරු සම්බන්ධයෙන්. අනාගතයේදී කුමක් සිදු වෙයිද කියන එක අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි එක්තරා විදිහක බැංකුව කරන්නේ
ඔවුන්ගේ ඉතිහාසය සහ ඔවුන් කරගෙන ආපු විදිය ගැන සැලකිල්ලක් දක්වලා ඒ ගැන හොයාගෙන අනාගතයේත් ඒගොල්ලෝ ඒ විදිහට හැසිරෙයි කියලා උපකල්පනයක් කරලා තමයි බැංකුව ණය මුදල් දෙන්නේ හුඟක් වෙලාවට. ඒ වගේම තමයි දැන් මම කතා කරා ඔයගොල්ලන්ට කතා කරද්දි මේ මූල්‍ය අතරමැදිකරණය කියන ක්‍රියාවලිය ගැන. ඒ ක්‍රියාවලියේදී එක ඇක්ටිවිටි එකක්. එහෙම නැත්නම් එක ක්‍රියාදාමයක් තමයි පවරන ලද ණය නියාමනය කියන්නේ. ඒතර වාණිජ බැංකු විශේෂයෙන්ම වාණිජ බැංකු වලට තියෙනවා මේ ක්‍රියාව. අතරමැදිකරණයට සම්බන්ධ වෙන්නේ හැටියට පවරන ලද ණය නියාමනය කියන කටයුතු තමයි මේ වාණිජ බැංකුව එදිලා ඉන්නේ. ඒ කියන්නේ නියාමනය කරන්න ඕන ඒගොල්ලෝ දෙන ණය. මේ කවුරු වෙනුවෙන්ද මේක කරන්නේ? තැන්පත්කරුවෝ වෙනුවෙන්. ඇත්තටම තැන්පත්කරුවෝ කෙලින්ම ණය දෙන්නේ නැතුව බැංකුවට මුදල් දාලා ඒ මුදල් ණයට දෙන්න කියලා බැංකුවට පවරලා තියෙනවා. එතකොට බැංකුව ඒවා ණයට දෙනවා. බැංකුව ඇත්තටම ණය දීම සම්බන්ධයෙන් විශේෂ නිපුණතාවයක් තියෙනවා කියලා තමයි මහජනතාව සලකන්නේ. ඒ නිපුණතාවය නිසා තමයි බැංකුව වලට මේ තැන්පතු බාර දෙන්නේ මිනිස්සු. ඒ තැන්පතු බාර දෙන්නේ කුමකටද? ඒක ආපහු ණය දෙන්න. ණය දීලා ඒකෙන් ආදායමක් කරගෙන අපිටත් දෙන්න කියන එක තමයි ඒකෙන් කියන්නේ. එතකොට මේක බැංකුව කරන විශේෂ කාර්යභාරයක් මේ අතරමැදිකරණ යටතේ. අපි ඒකට කියන්නේ පවරන ලද ණය නියාමනය කියලා. එතකොට දැන් මෙන්න මේ කාරණාව නිසා පවරන ලද ණය නියාමනය කියන එක බැංකුවට බාර දීලා තියෙන්නේ ජනතාව එහෙම නැත්නම් තැන්පත්කරු. බැංකුව මේ කාර්යය සඳහා විශේෂ නිපුණත්වයක් තියෙනවා කියන අදහස උඩ තමයි. ඉතින් එහෙනම් බැංකු ඒ විශේෂ නිපුණත්වය තම ගනුදෙනුකරුවන්ට තම තැන්පත්කරුවන්ට පෙන්වන්න ඕන. ඒක පෙන්වන්නේ කොහොමද? මේ ණය ප්‍රදානය කිරීමේදී ඉතාමත්ම සුපරීක්ෂාකාරී ණය ප්‍රදානය කිරීමෙන් ණය අවදානම අඩු කර ගැනීම තමයි වාණිජ බැංකුව වල අරමුණ වෙන්නේ. ඇයි එහෙම අඩු කරගන්නේ? එහෙම අඩු කරගත්තම ජනතාවට යනවා යම්කිසි අදහසක් මේ බැංකුව ණය ප්‍රදානයේදී ඉතාමත්ම ඉහළ ගුණාත්මක භාවයකින් ඉන්නවා කියලා. ඉතින් ඔන්නෝක තමයි බැංකුවක තියෙන විශේෂ කාර්යභාරය. ඒ නිසා තමයි බැංකුව ඉතාමත්ම සැලකිලිමත් වෙන්නේ තමන්ගේ අක්‍රිය ණය අනුපාතය සම්බන්ධයෙන්. දල අක්‍රිය ණය අනුපාතය. ඒතර මේ දල අක්‍රිය ණය අනුපාතය කියලා කියන්නේ බැංකුවක තියෙන ණය ප්‍රදානයේ තියෙන ගුණාත්මක භාවය. ණය අවදානම කියන එක ගැන හැඟීමක් ගන්න පුළුවන් එක්තරා විදියක දර්ශකයක් තමයි අක්‍රිය ණය අනුපාතය කියලා කියන්නේ. දැන් අපි බලමු මේ ඕනම වාණිජ බැංකුවක් විතර නෙමෙයි ඕනම බැංකුවක් ණය ප්‍රදානයේදී සලකා බලන සාධක කිහිපයක් තියෙනවා. දැන් අපි කියනවා මේකට නිසි සැලකිල්ලක් දක්වනවා කියලා. නිසි සැලකිල්ලක් දක්වනවා කියලා කියනවා ඕනම පාර්ශවයකට ණය ලබා දීමේදී ඒ පාර්ශවය සම්බන්ධ විශාල විග්‍රහයක්. එහෙම නැත්නම් පාර්ශවය සම්බන්ධ සොයා බැලීමක්. පාර්ශවය කියලා කියන්නේ සමහරට පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රජයක් වෙන්න පුළුවන් ඕනම එකක්. ඒ ණය ලබා දීමේදී ඒ පුද්ගලයා හෝ ඒ පාර්ශවය කියලා කිව්වම හැම කෙනෙක්ම ආයත් ඒකට. ඒ පාර්ශවය ගැන නිසි සැලකිල්ලක් දක්වනවා බැංකුව. අපි ඒකට ඉංග්‍රීසියෙන් වචනයක් පාවිච්චි කරනවා. අපි කියන්නේ ඒකට ඩියු ඩිලිජන්ස් කියලා. ඩියු ඩිලිජන්ස් කියන වචනය ඇත්තටම බැංකුවල නිතර භාවිතාවේ තියෙන වචනයක්. විශේෂම ණය ප්‍රදානයේ තමයි මේක සැලකිල්ලට ගන්න. අපි කියනවා ඒකට ඩියු ඩිලිජන්ස් බලනවා කියලා ගනුදෙනුකරුවන්ගේ. මම මේක බෝඩ් එකේ දාලා පෙන්නන්නම් තව ටිකකින්. එතකොට මේ කරුණ වලින් මේ පාර්ශවකරුවන්ගේ මූල්‍ය තත්වයයි හැසිරීමයි ප්‍රධාන තැනක් ගන්නවා. ඇයි ඒකට හේතුව? දැන් අපි දන්නවා ණයක් ආපසු ගෙවනවා කියලා කියන එකට කැමැත්තක්. සමහර මිනිස්සු ඉන්නවා සමහර වංචනික අය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ ණය ගන්න ගෙවන්න නෙමෙයි. එහෙම කට්ටියක් ඉන්නවා. එහෙමනම් ඉතින් කෙනෙකුට ණය ගෙවන්න නම් ණය ආපසු ගෙවන්න නම් කාරණා දෙකක් සම්පූර්ණ වෙනවා. එකක් තමයි ආපසු ගෙවීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්න ඕන. ඒ පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ ආදායම ලැබුණම ණය ආපසු ගෙවන්න කැමැත්ත. ඒ කියන්නේ හැඟීමක් තියෙනවා ණය ආපසු ගෙවීමට. ඒතර මේ කාරණා දෙකම තියෙන්න ඕන කෙනෙක් ණය ආපසු ගෙවන්න.
දැන් අපි දන්නවා සමහර අයට සල්ලි තිබුණත් ආදායමක් තිබුණත් ඒගොල්ලෝ හිතනවා ණය ගෙවන්න ඕනේ නැහැ කියලා. එහෙම කෙනෙක් ණය ගෙවන්නේ නැහැ. ඒ වගේම තමයි ණය ගෙවන්න ඕනකම තිබුණත් සමහර අය ණය ගෙවන්න බැරුව යනවා. මොකද ඔවුන්ට නිසි ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒතකොට නිසි ආදායමක් ලැබෙන්නේ නැත්නම් ඔවුන්ට කන්නත් බොන්නත් නැත්නම් ඒවා ණය ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. අන්න එතන තව එකක්. ඒ නිසා ණය ආපසු ගෙවීම කියන එක රඳාපවතින කාරණා දෙකක් මත, ප්‍රධාන කාරණා දෙකක් මත. එක තමයි ආපසු ගෙවීමේ හැකියාව සහ ආපසු ගෙවීමට ඇති කැමැත්ත. ඔය දෙකම. ආපසු ගෙවීමේ කැමැත්ත තිබිලා හැකියාව නැති වුණොත් ඒත් ගෙවන්න බෑ. හැකියාව දෙල කැමැත්ත නැති වුණොත් ඒත් ගෙවන්න බෑ. ඒ දෙකම තියෙන්න ඕන ණය ආපසු ගෙවන්න. ඒතකොට බැංකුව බලන්නේ මෙන්න මේ කාරණා දෙක ඉදිරියේදීත් පවත්වාගෙන යන්න පුළුවන් කණ්ඩායමකට තමයි බැංකුවක් ණය ලබා දෙන්නේ. එතන මේ පරීක්ෂා වලින් කරන්නේ ඒක තමයි. ඊළඟට බැංකුව සලකා බලනවා අනාගතයේදී අවදානමක් ඇති වෙලා ඒ පුද්ගලයාට ණය ආපසු ගෙවීමේ හැකියාව නැති වුණොත් මොකද්ද කරන්නේ බැංකුව? ඒකට තමයි බැංකුව සුරකුමක් ලබා ගන්න. සුරකුම් කියලා කියන්නේ අපි ඔයගොල්ලෝ අහලා ඇති සමහරක් වෙලාවට දීපල ගන්න සුරකුම් හැටියට ඒ වගේම වෙළඳ තොගය ගන්න පුළුවන් සුරකුමක් හැටියට. මොකද්ද මේකේ අදහස? ණය ගෙවන්න බැරි වෙන වෙලාවට අපි මේවා මුදල් කරගෙන ඒ මුදල් වලින් ණය මුදල අය කර ගැනීම තමයි බැංකුවක් බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට මම මෙතන දාලා තියෙනවා භෞතික හෝ අපෘෂ්‍ය සුරකුමක් කියලා. භෞතික කියලා කියන්නේ දැන් දීපලක් කියන එක භෞතික දෙයක්. ඊළඟට වෙළඳ තොගය කියන එකත් භෞතික දෙයක්. පුද්ගලයාපේ කියන එක භෞතික දෙයක් නෙමෙයි. මොකද්ද පුද්ගලයාපේ කියන්නේ? පුද්ගලයෙක් අප වෙනවා. මේ පුද්ගල ණය ගෙවුවේ නැත්තම් මම ගෙවනවා ඒක කියන එක තමයි අපෙන් අදහස් කරන්නේ. එතකොට ඒ වගේ දේවලුත් අපිට ඕන සුරකුමක් හැටියට ගන්න පුළුවන්. හැබැයි මේ සුරකුම් ගන්න එකේ බලාපොරොත්තුව තමයි අනාගතයේදී ඒ පුද්ගලයාට හෝ පාර්ශවයට ණය ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇති වුණොත් අවදානමක් ඇති වෙලා ගැටලුවක් ඇති වුණොත් ඒ වෙලාවේදී බැංකුව කොහොමද මේ ණය අය කරගන්නේ කියන එක තමයි සුරකුමක් ලබා ගැනීමෙන් ඒ උත්සාහ කරන්නේ. දැන් එතකොට අපිට හිතන්න පුළුවන් ණය ගෙවීම සඳහා ආපසු ගෙවීම සඳහා අනිවාර්යයෙන්ම සාධකය තමයි ප්‍රමාණවත් ආදායමක් ලැබීම. ඒ පුද්ගලයා හෝ ආයතනය ප්‍රමාණවත් ආදායමක් ලැබුණොත් විතරයි ණය ආපසු ගෙවීමේ හැකියාවක් ලැබෙන්නේ. එතකොට අපි හිතමු අපි කියනවා ඒ විදිහට ඒ ආදායමෙන් ණය මුදල ගෙවන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆස්ට් වේ අවුට් කියලා. පළවෙනි ආකාරයේ ණය ගෙවීම තමයි ඒක. ආදායම තියෙනවා. ඒ ආදායම ප්‍රමාණවත් ඒ ආදායමෙන් ණය මුදල ගෙවන්න පුළුවන්. ණය වාරිකය ගෙවන්න පුළුවන්. අපි ඒ අවස්ථාවට කියන්නේ තමන්ගේ ආදායමෙන් ණය මුදල ගෙවීම. ඒක තමයි පළවෙනි ආකාරයේ ණය මුදල ගෙවීම. එතකොට අපි තව දෙවෙනි ආකාරයක් තියෙනවා. දෙවෙනි ආකාරයේ ණය මුදල් ලබා ගැනීම අය කර ගැනීම කියලා කියන්නේ මොකද්ද? අරවල් පළවෙනි ආකාරයෙන් ණය ගෙවන්න බැරි වෙන අයට ඒගොල්ලන්ගේ සුරකුමක් තියෙනවා නම් ඒ සුරකුම මුදල් බවට පත් කරගෙන ඒ මුදල් වලින් ණය මුදල් අය කර ගැනීම තමයි දෙවෙනි ආකාරයේ ණය ආපසු අය කර ගැනීම කියලා කියන්නේ. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා second way out කියලා. මුලින්ම පළවෙනි එක මොකද්ද? පළවෙනි first way out එක තමයි පළවෙනි ක්‍රමය තමයි ඒ ආදායමෙන් පුද්ගලයාගේ හෝ ආයතනයේ ආදායමෙන් ණය අය කර ගැනීම. එතකොට එහෙම ආදායම් ප්‍රමාණවත් පරිදි ආදායමක් තියෙනවා නම් ආපසු අය කර ගැනීමට පුළුවන්. එහෙම නම් ඒක තමයි පළවෙනි ආකාරයේ අය කර ගැනීම. දෙවෙනි ආකාරයේ අය කර ගැනීම කියන්නේ පළවෙනි ආකාරයේ අය කර ගැනීම කියන එක අසාර්ථක වුණොත් අපිට දෙවෙනි ආකාරයේ අය කර ගැනීමකට යන්න සිද්ධ වෙනවා. දැන් අපි මේ කතා කරගෙන යන්නේ ණය ප්‍රදානය කරද්දී සහ අය කර ගැනීමෙද්දී සලකා බැලන කාරණාවල් පිළිබඳව. දැන් මම හිතනවා මේ මෙතෙක් වෙලා අපි දැන් කතා කරපු දේවල් වලින් අපිට යම්කිසි මූලධර්ම පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. එතකොට මේක බැංකුවක් නෙමෙයි ඕනම කෙනෙක් ණය මුදලක් දෙනකොට ඕක තමයි බලන්නේ. ඕනම කෙනෙක්. බැංකුවක් විතර නෙමෙයි. හැබැයි බැංකුවකදී ඒක වෙනස වෙන්නේ මොකද්ද? බැංකුව දෙන්නේ තමන්ගේ සල්ලි නෙමෙයි. අනිත් අයගේ සල්ලි ණයට දෙන්නේ. එතකොට මේ කාටවත් ඕන වෙලාවටවත් එහෙම නැත්නම් අපිට කෙනෙක් ගැන හිතන්නේ නැතුව ඔන්න ඔය සල්ලි ටික ගන්න කියලා එහෙම දෙන්න පුළුවන් කමක් බැංකුවකට නැහැ. ඇත්තටම බැංකුවක් ණය දෙනකොට
බැංකුව අනිවාර්යයෙන්ම බලන්න වෙනවා මේ ණය මුදල යෙදෙන්නේ මොකටද? මේ ණය මුදල යෙදෙන ව්‍යාපාරය සාර්ථක වෙයිද? ඒ ව්‍යාපාරය සාර්ථක වීම තුළින් ඒගොල්ලන්ට ආදායමක් ලැබිලා ණය ගෙවන්න පුළුවන් ප්‍රමාණයේ ආදායමක් ලැබෙයිද කියන එක තමයි බැංකුවේ තියෙන ප්‍රධානම අදහස. ඒ වගේම පුද්ගලයෙක් ණයක් ගන්නවා නම් එයාට ආදායමක් තියනවද මේ ණය අපසු ගන්න කියන එක තමයි ප්‍රධාන බලාපොරොත්තුව බැංකුවක් තියෙන්නේ. එතකොට දැන් ඔබට පැහැදිලි වෙයි ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද එච්චර බැංකුවක් සලකා බලන්න ආදීමකදී බැංකුව දෙන්නේ තමන්ගේ මුදල් නෙමෙයි ණයට දෙන්නේ. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අපි ණයක් දුන්නොත් කාට හරි අපේ මුදල් නේ දෙන්නේ. දැන් මගෙන් කවුරු හරි ණයක් කිල්ලොත් මම දෙන්නේ මගේ පුද්ගලික මුදල්. එතකොට ඒක ගෙවුවයි හරි නැතුව හරි මම තමයි ඒක දරාගන්නේ. නමුත් බැංකුවක් එහෙම නෙමෙයි. බැංකුවක් ණයට දෙන්නේ tempatkaruwen ලබාගත් මුදල්. එතකොට ඒ ණය ආපසු ගෙවන්න බැඳිලා ඉන්නවා. ඒ tempatkaruව ඉල්ලුවා. එතකොට ඒ මුදල් තමයි මේ ණයට දීලා තියෙන්නේ. එහෙමනම් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් වග කියන්න වෙනවා ඒ ණය මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන්. ඒක තමයි මේකට හේතුව. අපි බලමු ඊළඟට මේ පාර්ශවකරුවන්ගේ වර්ගීකරණයක් සිද්ධ කරනවා. ඒ වර්ගීකරණය සිද්ධ කරන්නේ මොකද? මේ ණය ප්‍රදානයේදී අපි සැලකිලිමත් වෙන්නේ මොනවා ගැනද කියලා තීරණය කරන්නේ මේ පාර්ශවකරුවා මොන වර්ගයේ පාර්ශවකරුවෙක්ද කියන එක මත තමයි. ඒ නිසා තමයි පහසුව සඳහා බැංකුව මේ පාර්ශවකරුවන්, ඒ කියන්නේ ණය ගනුදෙනුකරුවන් වර්ගීකරණයකට ලක් කරනවා. වර්ගීකරණයකට ලක් කරනවා. එතකොට දැන් අපි මේක බලමු මේ තියෙන ස්ලයිඩ් එකේ තියෙන කතාව. වාණිජ බැංකුව තම ගනුදෙනුකරුවන් ඔවුන් නිදිස්න රැකියාව ව්‍යාපාරය හෝ ආදායම මත වර්ගීකරණය කරයි. එතකොට දැන් අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම කණ්ඩායම් දෙකක් ණය බලාපොරොත්තු වෙනවා. එක කණ්ඩායමක් තමයි පුද්ගලයෝ. පුද්ගලික ණය. පුද්ගලයෝ හැටියට. තැනැත්තු හැටියට. ඒක සමහරක් වෙලාවට ඒක බද්ධ ගිණුමක් සම්බන්ධයෙන් ණය ඉල්ලන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා නැත්නම් තුන් දෙනෙක් එකතු වෙලා ණය ඉල්ලන වෙලාවක් තියෙනවා. කොහොම වුණත් ඒක පුද්ගලික ණය හැටියට තමයි ගණන් ගන්නේ. තවත් ණය තමයි ව්‍යාපාර ණය. ඒ කියන්නේ ඒක ව්‍යාපාරයකට ගන්නේ. දැන් අපි දන්නවා ව්‍යාපාර කියලා කිව්වම ව්‍යාපාර තියෙනවා කේවල ස්වාමි ව්‍යාපාර තියෙනවා. ඊළඟට හවුල් ව්‍යාපාර තියෙනවා. ඊළඟට පුද්ගලික සමාගම් තියෙනවා. පොදු සමාගම් තියෙනවා. ඊළඟට කෝපරේෂන්ස් තියෙනවා. ගවර්න්මන්ට් කෝපරේෂන්ස්. ඒ කියන්නේ අපි කියනවා ඒවට රාජ්‍ය සංස්ථා. රාජ්‍ය ව්‍යාපාර තියෙනවා. තවත් ව්‍යාපෘති තියෙනවා. ඒ වගේ නොයෙකුත් විදිහේ පාර්ශවකරුවන් ඉන්න පුළුවන්. එතකොට මේ පාර්ශවකරු අපි එක ගොඩේ දාගෙන අපිට ඒගොල්ලෝ ගැන හොයන්න ගියොත් අපිට හරි අමාරුයි වැඩේ කරන්න. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ ණය පාර්ශවකරුවන්ගේ රැකියාව අනුව හෝ ව්‍යාපාරය අනුව හෝ උන්ගේ ආදායම් මත මේ ණය පාර්ශවකරුවන්ව වර්ගීකරණය කරනවා. සමහර වෙලාවට මේ වර්ගීකරණය අපි වෙනත් කාරණා මතත් කරන වෙලාවල් තියෙනවා. උන්ගේ ණය අවශ්‍යතාවය අනුවත් මේ වර්ගීකරණය සිදු කරන්න පුළුවන්. දැන් අපි ගමු දැන් ස්වයං රැකියාවක හරි ස්ථිර රැකියාවක හරි යෙදලා ඉන්න පුද්ගලෙක් ණය මුදලක් ඉල්ලුවම ඒක අපි සලකන්නේ පුද්ගල ණයක්. පර්සනල් ලෝන් එකක් කියලා තමයි ඒක සලකන්නේ. පුද්ගල ණයක්. ඊළඟට ව්‍යාපාරයක යෙදලා ඉන්න පුද්ගලෙකේ ව්‍යාපාරය සම්බන්ධ ණයක් අයදුම් කරොත් ඒක ව්‍යාපාර ණයක් කියලා සලකනවා. සාමාන්‍ය ව්‍යාපාර ගත්තම මේ ව්‍යාපාරය අපි කිව්වා අයිතිකාරයාගේ ස්වභාවය අනුව ඒකේ තියෙනවා අපි සෝල් ප්‍රොප්‍රයිටර් කියලා කියනවා. ඒ කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාර පාර්ට්නර්ෂිප්ස් කියලා කියනවා. ඒ තියෙන්නේ ව්‍යාපාරයේ ඒ අයිති අනුව වෙන හැටි. ඊළඟ විශාලත්වය අනුව අපි ව්‍යාපාරයක වර්ගීකරණයක් බැංකුව කරනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ශුද්‍ර මූල්‍ය කියලා කියනවා. ඉතා කුඩා ව්‍යාපාර ශුද්‍ර මූල්‍ය. ඊළඟ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර තියෙනවා. සුළු කියලා කියන්නේ ටිකක් ශුද්ධ කඩේ වඩා පොඩ්ඩක් වැඩි. සුළු හා මධ්‍ය පරිමාණ. ඊළඟට ආයතනික කියලා තියෙනවා. ආයතනික කියලා කියන්නේ ටිකක් ලොකු කම්පැනි. ලොකු ව්‍යාපාර ලොකු සමාගම්. ඒතර මේවට වර්ගීකරණයක් තියෙනවා. ඊළඟ රාජ්‍ය සංස්ථා හරි විශාල පරිමාණයේ සමාගම් ව්‍යාපෘති මූල්‍යණය කිරීම සඳහා පහසුකම් ගත්තොත් ව්‍යාපෘති කියලා කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට විශාල පරිමාණයේ සමාගම්. දැන් ලංකාවේ තියෙනවා road development authority. ඒ කියන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය. මේ මාර්ග සංවර්ධන අධිකාරිය තමයි මේ සියලුම highways ඒ කියන්නේ expressways කියන්නේ
highways කියන්නේ අපි දන්නවනේ expressway කියන්නේ මොකක්ද කියලා. ඔය දැන් ඒ expressway හදන්න ඔක්කොම ඒ ව්‍යාපෘතිය කරන්නේ කවුද? මේ මාර්ග සංවර්ධන අධිකාරිය. ඉතින් මේ මාර්ග සංවර්ධන අධිකාරිය මේ ව්‍යාපෘතිය කරන්න මුදල් ඕන. එවැනි අවස්ථාවකදී ණය ලබා දෙනවා එවැනි ආයතන වලට. ඒවට අපි කියන්නේ ව්‍යාපෘති ණය කියලා. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ණය කියන එක එහෙම නැත්නම් අත්තිකාරම් ප්‍රදානය කියන එක බැංකුවක් විසින් කරද්දී මොන විදිහටද මේක සිද්ධ වෙන්නේ කියන එක. ඒක ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පුද්ගලික අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්, පාරිභෝගික අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. දැන් ඒක මම හිතන්නේ සරල විදිහට අපිට එහෙම කියන්න පුළුවන්. දැන් බලමු දැන් අවශ්‍යතාවය අනුව වර්ගීකරණය වෙනවා. පාරිභෝගික අවශ්‍යතාවයක් නම් මේක පාරිභෝගික ණයක් කියලා සැලකෙනවා. උදාහරණයකට වාහනයක් ගන්න ණය ඉල්ලුවොත්, නිවාසයක් ගන්න ණයක් ඉල්ලුවොත්, අධ්‍යාපනය සඳහා ණය දෙන අවස්ථාවල් තියෙනවා. ඒවා ඔක්කොම පාරිභෝගික අවශ්‍යතා. ඒ කියන්නේ කන්සියුමර් ලෝන්ස් කියලා අපි ඒවට කියනවා. ඊළඟට අවශ්‍යතාවය වෙළඳ තොගය පවත්වා ගැනීම නම් ඒක අපි කියනවා ඒකට කාරක ප්‍රාග්ධන ණයක් කියලා. වෙළඳ තොගය. දැන් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරය කරනකොට අපිට ස්ටොක් එකක් තියෙන්න ඕන, බඩු තියෙන්න ඕන. ඒ බඩු සල්ලි වලට ගන්නකොට එවැනි ණයකට අපි කියන්නේ කාරක ප්‍රාග්ධන ණයක් කියලා. වර්කින් කැපිටල් කියලා කියන්නේ. කාරක ප්‍රාග්ධන ණයක්. ඊළඟට ආනයන අපනයන කටයුතුවලදී ණය ලබා දෙන ණය. ආනයන අපනයන කියලා කියන්නේ පිටරටින් බඩු ගෙන්නන අවස්ථාව. ඊළඟට පිටරට බඩු යවන අවස්ථාව. ඒ වෙලාවට දෙනවා ණය. දැන් ඒ වගේ අවස්ථාවට පිටරටින් බඩු ගෙන්නනකොට අපි ණය දෙන එකට කියන්නේ ආනයන ණය සපයනවා කියලා. පිටරටට බඩු යවනකොට අපි ණය දෙනවා යම් මේ ව්‍යාපාර වලට ණය දෙනවා. ඒ කියන්නේ ඒ භාණ්ඩ තොගේ හදා ගන්න, ඒක ඇසුරුම් කරන්න ඒ ආදි වශයෙන් ණය දෙනවා. ඒවට කියන්නේ අපනයන ණය කියලා. ඊළඟට ණය වර්ගීකරණයේදී මේ ණය ලබා දීමේදී ඉදිරිපත් වන සුරකුමත් සමහර විට මේ ණය වර්ගීකරණයේදී වැදගත් වෙනවා. දැන් එහෙම බැලුවම අපි ණය වර්ග කරලා තියෙනවා ඔඩපන ණය කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී ඒ ණය ගන්නකොට සුරකුමක් හැටියට දෙන්නේ ඔඩපනයක්. ඊළඟට බහර කුයිතාංශයක් දෙනවා සමහරක් වෙලාවට සුරකුමක් හැටියට. බැඳුම් කරයක් දෙනවා සුරකුමක් හැටියට. උකස් ණය කියලා තියෙනවා. දැන් අපි දන්නවා ස්වර්ණාභරණ අපි උකසට තියලා ණය ගන්නවා. දැන් ඒක අපි උගස් කියන වචනේ පාවිච්චි කරලා ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ ඔඩපණය කියන ක්‍රියාවලිය. ඔඩපණය කියන එකේ තේරුම තමයි අපි භාණ්ඩයක් අපේ භාණ්ඩයක් අපි ණය දෙන පුද්ගලයාට දෙනවා. ඒතර අපේ අයිතිය තමයි තියෙන්නේ භාණ්ඩේ. නමුත් ඒ සන්තකය තියෙන්නේ ණය දෙන පුද්ගලයා අතේ. ඒක තමයි ඔඩපණය කරනවා කියලා කියන්නේ. එතකොට එයාට අයිතියක් නැතුණාට එයාගේ අතේ තමයි දැන් එයාගේ ළඟ තමයි බඩු තියෙන්නේ. ඒතකොට දැන් අයිතිකාරය භාණ්ඩ පාවිච්චි කරන්න විදියක් නැහැ. මොකද ඔඩපණයකට දීලා භාර දීලා තියෙනවා. ඒ කියන්නේ අයිතිය තිබුණාට සන්තකය නැහැ. දැන් භාර කුයිතාංශය කියලා කියන තවත් කතන්දරයක්. භාර කුයිතාංශයක් කියලා කියන්නේ භාරයක් ඇති කරනවා. ඇති කරලා එතන අයිතිය තමන් ළඟ තිබුණාට ඒ අයිතිය පාවිච්චි කරන්න බෑ තමන්ට ඕන විදියට. එතකොට එහෙම තමන් ඒ අයිතිය පාවිච්චි කරලා තමන්ට ඕන විදියට පාවිච්චි කරොත් බැංකුව නඩු දානවා යාට. ඒක තමයි බාහිර කුයිතාංශය කියලා කියන්නේ. දැන් මේ සම්බන්ධයෙන් අපිට ගොඩාක් ලොකු විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔබගේ විෂය මාලාවේ ඉතන ලොකු විස්තර මේවා සම්බන්ධයෙන් කියන්නේ නැහැ. නමුත් අපි දැනගත යුතු කාරණාව තමයි මේවා තමයි අපිට සමහර වෙලාවට ගන්න පුළුවන් සුරකුම් කියන එක. ඔඩපණය කියන එක සුරකුමක්. බාහිර කුයිතාංශය කියන එක සුරකුමක්. බැඳුම් කර කියලා කියන්නේ බොන්ඩ්ස් කියලා කියන්නේ ඒක සුරකුමක්. උකස් ණය කියන එකත් අපි දන්නවා භාවිතයේ තියෙන එකක්. තවත් වෙලාවට බැංකුව කරන වැඩක් තියෙනවා ණයක් දෙන්න ගිහිල්ලා ඒ ණයක් දෙන්න ඕන කරන ලියවිලි සහ අපි දන්නවා දේපල උකස් කිරීමකදී නම් අපිට ගොඩාක් දේවල් ඕන වෙනවා. ඒ දේපල උකස් කිරීම කරන්න නීතිමය ලියවිලි වගේ දේවල්. ඊළඟ නීතිමය කටයුතු දිනවා කරන්න. ඒවට කාල ගත වෙනවා. ඒකෝට ඒ කාලය ගත වීම නිසා ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න බැරි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී බැංකුවක් දෙන ණය මුදලට අපි කියනවා ඒකට බ්‍රිජින් ලෝන් එකක්. එහෙම නැත්නම් අතුරු ණය මුදලක් කියලා. ඒ කියන්නේ බ්‍රිජින් ලෝන් එකක් කියලා කියන්නේ අපි අර ණය මුදල හරියටම අනුමත වෙන වෙලාව ගොඩක් කල් යනවා නම් අපිට මාස 2-3ක් යනවා කියලා. ඒ මාස 2-3ක් යන හින්දා නමුත් දැන් අපිට මේ සල්ලි ඕන. ඒකට බැංකුව මොකද කරන්නේ? සල්ලි දෙනවා. ඒ දීලා ඉවර වෙලා
අර ණය මුදල අනුමත වුණායින් පස්සේ ඒ අනුමත වෙච්ච මුදල් වලින් අර ණය මුදල අය කරගන්නවා. එතකොට අර ණය මුදල තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් මේ අතුරු ණය මුදල් කියන ඒවා දෙන්නේ. බ්‍රිජින් ලෝන්ස් කියලා කියන්නේ. මොකද අපි දැන් මේ පිටර වෙලා කතා කරපු දේවල් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔව්. අපි මෙච්චර වෙලා කතා කරපු දේවල් වල ගැටලුවක් තියෙනවා නම් කියන්න බලන්න. ඔඩපන ණය. ඔඩපනයක් කියන එකේ තේරුම දැන් අපි ණය මුදලක් ගන්නකොට අපි යම්කිසි භාණ්ඩයක් දෙනවා. ඒක තමයි සුරකුම හැටියට දෙන්නේ. හැබැයි අපි මේ භාණ්ඩය දෙන්නේ ඔඩපන සහතිකයක් යටතේ. කියනවා ප්ලෙජ් නෝට් කියලා. දැන් මේ ඔඩපනේ කියන එකේ අදහස තමයි ණය ගෙවලා ඉවර වෙනකන් ඒ භාණ්ඩය ණය දෙන පුද්ගලයාගේ සන්තකය තමයි තියෙන්නේ. ඒක තමයි ඔඩපනේ කියලා කියන්නේ. ඒතකොට අපි අත්ත වශයෙන්ම අපි උගස් ණය කියලා කිව්වට මේ රත්තරන් භාණ්ඩ ස්වර්ණාභරණ වලින් අපි ණය ගන්නකොට ඒකට උගස් කියලා කිව්වට ස්වර්ණාභරණ උගස් කියලා අපි කියනවා. උගස් නෙමෙයි ඒක ඇත්තටම. එතන ඔඩපනයක් සිද්ධ වෙන්නේ. එතන ඔඩපනයක් සිද්ධ. මම හිතන්නේ ඔඩපනේ කිව්වම දැන් ඒක කිව්වම ඔකට පැහැදිලි වෙනවා ඇති. දැන් ඒ රත්තරන් බඩු අපිට පාවිච්චි කරන්න බෑනේ. රත්තරන් බඩු වලට අපි ණය ගත්තම එතන අත්තරම රෙජ් සර්ටිෆිකේට් එක තමයි ගන්න අපි. නමුත් අපි මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ එතනදී. ඒක දැනට මෙච්චර කාල කියන්නේ උකස් ස්වර්ණාභරණ උකස් කිරීම කියන එක තමයි මිනිස්සු කියන්නේ. ඒ වුණාට එතන එන්නේ උඩපණයක්. එතකොට හොඳයි. දැන් ඒ වගේම එකක් තමයි බාහිර කුවිතාංශ කියලා එකක් තියෙනවා. ඒකත් එක්තරා විදිහක සුරකුමක්. දැන් ඒකෙදි මම කියන්නම් එතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ බාහිර කුවිතාංශයක් කරතේ අපි ණය ගත්තොත් එහෙම එතකොට භාණ්ඩ ටික අපිට තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයකට අපි හිතමු මෙහෙම. දැන් මම බාහිර කුවිතාංශي ණයක් අරගෙන මම බඩු ගෙන්නනවා පිටරටින්. අපි හිතමු අපි ගෙන්නවා කියලා වාහන ගෙන්නවා කියලා හිතමුකෝ. වාහන වලට වගේ නෙමෙයි බාහිර කුවිතාංශ සාමාන්‍යයෙන් ගන්නේ. බාහිර කුවිතාංශයක් ගන්නේ සාමාන්‍යයෙන් perishables ඒ කියන්නේ ඉක්මනට නරක වෙන වගේ ද්‍රව්‍ය වලට තමයි සාමාන්‍ය අපි ඒක කරන්නේ. සීනි වගේ දේවල් එතකොට ලුණු වගේ දේවල් හරි ඒවා ගෙන්නනකොට දැන් මේවා ගෙන්නුවම ඇත්තටම මේ භාණ්ඩවල අයිතියි සන්තකය ඔක්කොම තියෙන්නේ ඒ ගෙන්න පුද්ගලයා බැංකුවට නෙමෙයි. නමුත් බාහිර කුවිතාංශයක් ඒකට දැම්මම මේ බාහිර කුවිතාංශය කියලා කියන්නේ බාහිරයක් ක්‍රියාත්මක වෙනවා. බාහිරයක් ක්‍රියාත්මක වෙනවා. මේ බාහිරය ක්‍රියාත්මක වෙනකොට ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ යම් විදිහකින් මේවා විකුණලා හම්බ වෙන සල්ලි වලින් ණය ගෙවීම ආපසු නොකළොත් ඒ කියන්නේ ආපසු ගන්න පුළුවන් ප්‍රමාණයකට අපි සල්ලි ඒ කියන්නේ විකුණුවායින් පස්සේ අපි සල්ලි හම්බ වෙනවානේ. ඒ සල්ලි වලින් අපි ණය ආපසු ගෙවන්න නැතුව අපි වෙන මොනවා හරි කරොත් ඒකේ බාහිරේ කටකිරීමක් බඩපත් වෙනවා. එහෙම වුණොත් ඒ පුද්ගලයන්ට නඩු දාන්නේ බාහිර කුවිතාංශ ආඥා පනත යටතේ. ඊළඟට මේ නඩුව සාමාන්‍ය ණය මුදලකදී නම් ඒක නඩුවක් අපි ගන්නකොට ඒක මේ අපරාධ නඩුවක් කියලා සැලකන්නේ නැහැ. නමුත් බාහිර කුවිතාංශයක් අඩ කරොත් එimhe කවුරු හරි කෙනෙක් ඒක අපරාධ වරදක් කියලා තමයි සැලකෙන්නේ. එතකොට මේ පුද්ගලයන්ව ඒ බාහිර කුවිතාංශයක් අඩ කරපු අයව කෙලින්ම අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිසියට. ඒක තමයි බාහිර කුවිතාංශයේ තියෙන ඩේන්ජර් එක. ඒ නිසා බාහිර කුවිතාංශය යටතේ ණය දෙන්නේ වාක්ම බැංකුවත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් ඉන්න සහ ඉතාමත්ම බැංකුවත් එක්ක ඉතා විශ්වාසයෙන් කටයුතු කරන ගනුදෙනුකරුවන්ට තමයි බාහිර කුවිතාංශ ණය ලබා දෙන්නේ සාමාන්‍යයෙන්. බැඳුම් කර ණය කියන එක ඊට වඩා වෙනස්. බැඳුම් කරයක් කියලා කියන්නේ එක්තරා ලියවිල්ලක් වෙනවා. ඒ ලියවිල්ලෙන් කියන්නේ මේකට යම්කිසි බැඳීමක් තියෙනවා. ඒ කියන්නේ විකුණන්න බෑ. දැන් අපි මේ බඩු වලට බැඳුම් කරයක් දැම්මම මේ බැඳුම් කරේ තමයි සුරකුම වෙන්නේ. ඒ භාණ්ඩ විකුණන්න හම්බ වෙන්නේ නැහැ බැංකුවට කියන්නේ නැතුව. ඒක තමයි බැඳුම් කරේ කියන එකේ අදහස.
එතකොට දැන් මෙතන කාරණා තුනක් ගැන මම කියලා තියෙනවා. නමුත් දැන් අපි ඔය ඒ ගැන විශේෂ සැලකිලිමත් දක්වන්න අවශ්‍ය නැහැ. නමුත් මම කියන්නේ ඔය භාණ්ඩ ආනයන සහ අපනයන ක්‍රියාවලියේදී තමයි ඔය කියන ණය සාමාන්‍යයෙන් දෙන්නේ. මම ඕනනම් ඒකට තියෙන ඒවට තියෙන ඉංග්‍රීසි වචන ටිකක් මම මෙතන දෙන්නම්. ඔඩපණයට අපි කියන්නේ pledge කියලා. බාහිර කුයිතාංශයට කියන්නේ trust receipt කියලා. TR කියලා සමහරව කියනවා. ඊළඟට බැඳුම් කරේට කියන්නේ hypothecation කියලා. hypothecation බැඳුම් කරේට කියන්නේ. දැන් මම මේක බෝඩ් එකේ දාන්නම්. විශේෂයෙන්ම ආනයන අපනයන ක්‍රියාවලිය තමයි මේ ණය මුදල් භාවිතා වෙන්නේ. හොඳයි. දැන් ඔය ටික තමයි මම ඊට ඉස්සෙල්ලා වචනයක් කිව්වා අර නිසි සැලකිල්ල දැක්වීම සම්බන්ධයෙන්. අපි ඒකට කියනවා නිසි සැලකිල්ල. නිසි සැලකිලිමත් භාවය. due diligence. හොඳයි. දැන් මම හිතනවා මම මේ ඉංග්‍රීසි වචන ටිකක් කිව්වා. උකස්සෙන් තාමනවාද ඔඩපණිට සාමාන්‍යයෙන් ඉන්නේ. කස් සමහර වෙලාවට මේ ප්ලෙජ් වලට දෙනවා මේ ප්ලෙජ් ලෝන්ස් කියලා කියනවා. ඔය සහල් තොගයක් තියාගෙන ණය දෙන ඒවා අවස්ථා තියෙනවා. ඒකත් ප්ලෙජ් තමයි. සහල් වගේ ඒවට දෙනවා ණය. සහල් ප්ලෙජ් කළා තමයි ප්ලෙජ් ස්ටෝර්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ සහල් තොගය තනිකරම ස්ටෝර් එකකට දානවා. ඒ ස්ටෝර් එක අයිති එතකොට ස්ටෝර් එක අයිති බැංකුවට. ඒතර බැංකුවේ අයිතිය තමයි ඒක තියෙන්නේ. සහල්. එවැනි අවස්ථාවකදී අපි කියනවා මේ උඩපණය කරලා තමයි මේ සහල් සම්බන්ධයෙන් ණය ගත්තේ කියලා. ඒ කියන්නේ සහල් තොගය උඩපණය කරලා තමයි ණය ගන්න. ඒක තමයි ඒ උඩපණය කියලා කියන්නේ. ඒකත් උඩපණ අවස්ථාවක්. ඒ වගේම තව තියෙනවා තවත් අවස්ථා තියෙනවා තවත් භාණ්ඩ වගේ දේවල් වෙනත් ඒවත් ওই විදිහට කරන්න පුළුවන්. එතකොට ඒ වයිදී කරන්නේ බැංකුවේ තියෙනවා ප්ලෙජ් ස්ටෝර්ස් කියලා. බැංකුවට ගෙනල්ලා ඒවා ඒ බැංකුවේ තොග ගබඩාවේ දා ගන්නවා ඒක. ඒක බැංකුව සන්තකයේනේ තියෙන්නේ. ඒ කියන්නේ රත්තරන් බඩු වලට විතරක් නෙමෙයි වෙනත් අවස්ථාවකදී උඩපණයක් අපි පාවිච්චි කළොත් ඒක තමයි වෙන්නේ. ඉතින් ඒක තමයි සමහර බැංකුවල තියෙනවා ප්ලෙජ් ස්ටෝර්ස් කියලා જાතියක්. ඒකේ ඒවය කරන්නේ අර ප්ලෙජ් කරන බඩු ඔක්කොම එතන ගෙනල්ලා තියා ගන්නවා. ඒ කියන්නේ බැංකුවේ අයිතිය තියෙන ඒකට ඒක. බැංකුවේ සන්තකයේ තියෙන. අතුරු ණය කියන එකට අපි කියනවා බ්‍රිජින් ලෝන් එකක් කියලා. බ්‍රිජින් අතුරු ණය. bridging loan. සින්ඩිකේට් ලෝන් එකක් කියලා කියන්නේ ඒක ටිකක් අපි සාමාන්‍ය කෝපරේට් බැංකින් වලදී ඒ කියන්නේ ආයතනික බැංකු කරන කටයුතු වල තමයි අපි ඒක ගැන සැලකිලිමත් වෙන්නේ. සින්ඩිකේට් ලෝන් එකක් කියලා කියන්නේ ඒකාබද්ධ ණයක්. දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් බැංකුවක් ණය දෙනකොට
බැංකුවකට ණය දෙන්න පුළුවන් පුද්ගලයෙකුට. එහෙම නැත්නම් ආයතනයකට. හැබැයි යම්කිසි ආයතනයකට විශාල ණයක් ඕන වෙච්ච වෙලාවට විශාල ණයක්. අපි හිතමු බිලියන් ගානක ණයක්. තනි බැංකුවකට එක දෙන්න බැරුව යනවා. එතකොට මොකද කරන්නේ? බැංකු 3-4 දෙනෙක් එකතු වෙලා බැංකු 3ක් හෝ 4ක් එකතු වෙලා ණය දෙන්න තීරණය කරනවා. අපි එවැනි ණයකට තමයි සින්ඩිකේට් ලෝන් එකක් කියලා කියන්නේ. ඒකාබද්ධ ණයක්. එතකොට මේ බැංකු ඔක්කොම එකතු වෙලා කරන ණය තමයි අපි ඒකාබද්ධ ණය කියලා කියන්නේ. එතකොට ඒ බැංකු කිහිපයක් බැංකු 4ක් 5ක් එකතු වෙලා තමයි මේ ණය මුදල දෙන්නේ. එතකොට මේකේ ලීඩ් එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ නායකත්වය ගන්න එක්කෙනෙක් ඉන්නවා මේ ඒකාබද්ධ සංවිධානයේ. එතකොට ඒව ණය මුදල දෙන්නේ එහෙමයි. දැන් හුඟක් වෙලාවට ඒක කරන්න වෙන්නේ එක බැංකුවකට එහෙම ණය මුදලක් දෙන්න තරම් හැකියාවක් නැති අවස්ථාවකදී. ඒ කියන්නේ බැංකුවට දරන්න බෑ එච්චර විශාල ණය මුදලක්. ඒ නිසා මොකද වෙන්නේ? ඒ බැංකුවකට තනියෙන් එක කරන්න බැරි හින්දා බැංකු කිහිපයක් එකතු වෙලා තමයි කරන්නේ. හොඳයි දැන් අපි සින්ඩිකේට් ලෝන් එක ගැන මම අහලා තිබිච්ච හින්දා කතා කරේ. නමුත් අපි අපේ මේකේ ඒක තිබුණේ නැහැ. නමුත් මම හිතනවා මේ ප්‍රශ්නේ හොඳයි. මේ සින්ඩිකේට් ලෝන් එක ගැන අහපු එක. මේ සින්ඩිකේට් ලෝන් එකක් දෙන්න වෙන්නේ හුඟක් වෙලාවට තනි බැංකුවකට එහෙම ලෝන් එකක් දෙන්න බැරුව අපි දැන් ඒක ගැන තව ටිකකින් අපි කතා කරනවා. මොකද බැංකුවකට තියෙනවා එක්තරා නියාමන රෙගුලාසියක්. ඒකට අපි කියන්නේ සිංගල් බරෝ ලිමිට් කියලා. ඒ කියන්නේ කේවල ණයකරු සීමාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ කේවල ණයකරු සීමාව කියලා කියන්නේ බැංකුවක ප්‍රාග්ධනයෙන් 30%කට වඩා වැඩි මුදලක් තනි පුද්ගලයෙකුට ණයක් හැටියට දෙන්න බෑ. දැන් එහෙමනම් අපි හිතමු බැංකුවක තියෙන මුළු ප්‍රාග්ධනය බැංකුවේ ප්‍රාග්ධනය බිලියන 10 නම් බිලියන 3කට වඩා වැඩි ණයක් තනි පුද්ගලයෙකුට දෙන්න බෑ කියන එක තමයි එකෙන් කියන්නේ. ඒ කේවල ණයකරු සීමාව නිසා සිංගල් බරෝ ලිමිට් එක නිසා. දැන් එවැනි අවස්ථාවකදී තමයි මේ සින්ඩිකේට් ලෝන් එකක් දෙන්න වෙන්නේ. දැන් අපි හිතමු මේ බැංකුවෙන් කවුරු හරි කෙනෙක් බිලියන 3.5ක ණයක් ඉල්ලනවා කියලා. ඒතකොට දෙන්න බෑනේ ඒගොල්ලන්ට. ඒතර ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ බිලියන 1ක් දෙනවා කියලා හිතමු. බිලියන 1ක් දෙනවා ඒගොල්ලෝ. තව අයකින් බිලියන 1 වගේ තවත් බැංකු දෙක තුනකින් ඉල්ල ගන්නවා. ඒතකොට 3-4 එකතු වෙලා තමයි ණය මුදල දෙන්නේ. අපි එවැනි ණයකට තමයි සින්ඩිකේට් ලෝන් එකක් කියලා කියන්නේ. හොඳයි. අපි දැන් එහෙමනම් ආයෙසරයක් අපේ යමු ප්‍රසන්ටේෂන් එකට. හොඳයි ඔයගොල්ලෝ ප්‍රශ්න අහන එක හොඳයි මම කැමතියි ඒකට. right. දැන් අපි මෙතන අන්තිමට කතා කරේ ණය අවශ්‍යතාවය අනුව වර්ගීකරණය කියන එක. දැන් මේක හුඟක් වෙලාවට පුද්ගලික අවශ්‍යතාවයන් වලට ණය ගන්න අවස්ථ තියෙනවා. ඒවට අපි පුද්ගල ණය කියලා කියන්නේ. පුද්ගල ණය වල තමයි මේ වාහන ණය, නිවාස ණය වගේ දේවල් තියෙන්නේ. අධ්‍යාපන ණය ඒවා ඔක්කොම එන්නේ පුද්ගල ණය යටතේ. ඊළඟට අපි ව්‍යාපාරයකට ණය ගන්න හුඟක් වෙලාවට බැංකු වලින් ගන්න ණයවල ස්වභාවය තමයි කාරක ප්‍රාග්ධන ණය තමයි බැංකු වලින් හුඟක් වෙලාවට ගන්න. working capital advances. ඊළඟට ආනයන අපනයන කටයුතු වලදී ලබා දෙන ණය ඒක අපි දැන් ටිකට ඉස්සෙල්ලා කිව්වා ආනයන ණය සහ අපනයන ණය කියලා. ඒ අපනයන ණය ආනයන වල තමයි හුඟක් වෙලාවට මේ ඔඩපන ණය, බාහිර කුයිතාංශ ණය, බැඳුම් කරන ණය වගේ ඒවා තියෙනවා. හොඳයි අපි දැන් බලමු ඊළඟට කොහොමද මේ ණය අයදුම්පතක් ණය යෝජනාවක්. ඒ කියන්නේ ණය අයදුම් ඇත්තටම ණය ගන්න පුද්ගලයෙක් හෝ ආයතනයක් මුලින්ම කරන්න ඕන බැංකුවට මේ ණය අයදුම්පතක් සම්පූර්ණ කරලා ඒ තමන්ගේ විස්තර ටික දෙන එක තමයි මුලින්ම කරන්නේ. එතකොට ණය අයදුම්පතේ තියෙන තොරතුරු අනුව ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලික මට්ටමකින්ද එහෙම නැත්නම් ඔවුන්ගේ පුද්ගලික මට්ටමකින් නම් ඔවුන්ගේ ආදායම පිළිබඳ විස්තර, ස්ථිර පදිංචිය විස්තර, අනිකුත් ජීවදත්තයන් ඔක්කොම එකතු කරනවා. ඒතකොට ඒ මත ඇගීම කරන්න පුළුවන්. එතකොට මෙතනදී වෙන්නේ ණය මුදල් ප්‍රමාණය යාපසු ගෙවීමේ කාලය වැදගත් වෙනවා. එය රඳාපවතින ගනුදෙනුකරුගේ ආදායම හා වියදම මත. මොකද ආදායම හා වියදම කියලා කියන්නේ එයාට ඉතුරු වෙන මුදලක් තියෙන්නේ නැපැයි ඒ මුදල තමයි එයා ණය ගෙවන්න පාවිච්චි කරන්නේ. ඒතකොට බැංකුව බලන්නේ මේ ඉතිරි වෙන මුදල කීයද කියලා. නැතුව ආදායම විතරක් කියලා වැඩක් වෙන්නේ නැහැ. වියදම ගැනත් කියන්න වෙනවා. මොකද ආදායම කිව්වට වැඩක් නැහැ. ආදායම කොච්චර තිබුණත් වැඩක් නැහැ. ඊට වඩා වියදම් වෙනවා නම් එතකොට ණය ගන්න දෙයක් නැතුව යනවා ඉතිරිය. ඒ නිසා තමයි ඒක කරන්නේ.
ඒ වගේම බැංකුව තව දෙයක් කරනවා. අනාගතයේදී මේ මුදල් ප්‍රවාහ ඒ විදිහටම තියෙයිද කියන එක බැංකුව වග බලා ගන්න. මොකද එහෙම නැත්නම් දැන් අපි ණය ගන්න වෙලාවට ඒක තිබිලා ටිකක් තව සම්මාසයක් විතර යනකොට ඒක නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒ නිසා ඒ ගැනත් හොයලා බලන්න. අනාගතයේදී උඩ ලැබෙන මුදල් ප්‍රමාණය සහිත බවක් තියෙනවා නම් බැංකුව මොකද කරන්නේ? බැංකුව හුඟක් වෙලාවට යාකින් සුරකුමක් ඉල්ලනවා. මොකද ඒ අර සැක සහිත බවක් තියෙන අවස්ථාවක තමයි හුඟක් වෙලාවට කෙරෙන්නේ. ඊළඟ ණය මුදල් වල තියෙන ව්‍යාපාරික අවශ්‍යතාවයක් නම් අගයීම කියන එක එච්චර සරල වෙන්නේ නැහැ. ඒක ටිකක් සංකීර්ණ අගයීමක් වෙනවා. මොකද හේතුව මේ ව්‍යාපාරයට අදාළ මුදල් ප්‍රවාහ සියලුම මුදල් ප්‍රවාහයන් රඳා පවතින්නේ ව්‍යාපාරේ සාර්ථකත්වය උඩ. ඒතර ව්‍යාපාරේ සාර්ථකත්වය ගැන මනින වෙන ක්‍රම තියෙනවා. ඒතර ඒ ක්‍රම අනුව වුණා මේ ව්‍යාපාරේ සාර්ථකත්වය මනින්න සහ අනාගතයේදී මේ සාර්ථකත්වය රඳා පවතිනවද කියන එක ගැනත් බැංකුව හොයලා බලන්න වෙනවා. එතකොට ඒ ඇගයීම කරන්න ඒ ව්‍යාපාරය සම්බන්ධ සියලුම තොරතුරු බැංකුවට අවශ්‍ය වෙනවා. මූල්‍ය තොරතුරු විශේෂයෙන්ම ඒ වගේ මූල්‍ය නොවන තොරතුරුත් බැංකුවට අවශ්‍ය වෙනවා. දැන් මම මේ ඉදිරිපත් කිරීමේදී මම උත්සාහ කරා ව්‍යාපාර වලට ණය දෙන්නකොට බැංකුවක් අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද කියලා පොඩ්ඩක් කියන්න. මොකද ඉතා වැදගත් ඒක. මොකද දැන් සාමාන්‍ය බැංකු ණය දෙනවා කියලා කියන්නේ ඔය පුද්ගලික ණය දෙන එක ඒ තරම්ම වැදගත් නැහැ බැංකුවකට. වාණිජ බැංකුවක් නැත්තම් ව්‍යාපාර වලට ණය දෙන එක තමයි ඇත්තටම ආර්ථිකයට දායක වෙනවා කියලා කියන්නේ ඒක. ඒකට මේ ආර්ථිකයට වෙන දායකත්වය තමයි අපි මෙතන මේ ඉගෙන ගන්න හදන්නේ. මොකක්ද කියලා. ඒතර මේ ආර්ථිකයට දායකත්වය දෙන හැටි තමයි අපි මේකෙන් බලන්නේ. මොකද මේ අතරමැදිකරණය කියන එක සම්පූර්ණ කරලා තමයි මේ දායකත්වය ලබලා දෙන්නේ. දැන් අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපාරික ගනුදෙනුකරුවෝ කියන අය සඳහා ණය යෝජනාවක් අගයීම කොහොමද කරන්නේ කියලා. දැන් ඒක කරනකොට අපි අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරික ගනුදෙනුවෝ යෙදලා ඉන්න කර්මාන්තය ගැන සැලකිලිමත් වෙනවා. බැංකුව හොයා ගන්නවා දැන් ඒ පුද්ගලයා යෙදලා ඉන්න කර්මාන්තයට අනුරූප අගයීම් ක්‍රමයක් බැංකුව හොයා ගන්නවා. ඒ කියන්නේ කර්මාන්ත හැම ජාතිය කර්මාන්තෙම එක විදිහට අගයීමක් කරන්නේ නැහැ. ඒ අගයීම් කරන විදි වෙනස් වෙනවා. ඒතර මම මේ ක්‍රම තුනක් ගැන කතා කරනවා මෙතන. ඒ අගයීම් ක්‍රම තුනක්. එකකට අපි කියනවා 5C ක්‍රමය කියලා. 5C's method කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. අනිත් එකට අපි කියනවා parts ක්‍රමය කියලා. parts ක්‍රමය කියලා කිය අදහස් කරන්නේ ඒකේ අකුරු වලින් PARTS කියන අකුරු වලින් මුල අකුරු හැටියට තියෙන වචන කී 7-5ක් තියෙනවා. ඒ වචන පහ තමයි අපි ඒකේ ක්‍රම වේදයට පාවිච්චි කරන්නේ. එහෙනම් තව ක්‍රමයක් තියෙනවා පංචස්තම්භ ක්‍රමය කියලා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා 5 pillar method කියලා. 5 pillar method කියලා. මම ඒක ඉංග්‍රීසි වචන දාන්නම්. දැන් මම පෙන්නන්නම් 5C කියන්නේ මොකක්ද කියලා. ඒතර මේ 5C ක්‍රමය කියලා කියන්නේ C අකුරෙන් පටන් ගන්න වචන පහක් තියෙනවා. ඒ වචන පහ ගැන තමයි අපි හොයන්නේ 5C ක්‍රමයේදී. parts ක්‍රමයේදීත් එහෙමයි. P අකුර, A අකුර, R අකුර, T අකුර සහ S අකුරෙන් එන වචන වර්ගයක් තියෙනවා. ඒ වචන වලට අදාළ දේවල් හොයලා තමයි ඒකත් අපි කරන්නේ. පංචස්තම්භ ක්‍රමය කියන එකත් වෙනම අවස්ථාවක්. ඒකෙත් කර්මාන්තයේ පරිසරය ඊළඟට ව්‍යාපාරයේ ස්වභාවය ආදී වශයෙන් පහක් තියෙනවා. අපි දැන් ඒවා වෙනම සාකච්ඡා කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ ණය අගයීමේ ක්‍රම වලින් 5C ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මේ 5C ක්‍රමයේදී මෙන්න මේවා තමයි හොයන්නේ. ණය ගනුදෙනුකරුගේ චරිතාංග. ඇයි මේ චරිතාංග හොයන්නේ? චරිතාංග කියලා කියන්නේ එයාගේ වියදම් ප්‍රවණතාවන් මොනවද? ඊළඟට එයා ආශ්‍රය කරන්නේ කවුද? එයා මොන විදිහේ ආශ්‍රයක්ද කරන්නේ? මොන විදිහේ තත්ත්වයේ පුද්ගලයෝද ආශ්‍රය කරන්නේ? ඒ ආදී වශයෙන් අපි බැංකුව සාමාන්‍යයෙන් ඒ ගැන හොයලා බලනවා. මොකද ඒ ගැන හොයලා බලන්නේ මේ පුද්ගලයාගේ ඉදිරි දැක්ම මොකක්ද? ඊළඟට ණය ආපසු ගෙවීමට කැමැත්තක් තියනවාද? ඔය ආදී වශයෙන් ඕක තමයි හොයලා බලන්නේ. ඊළඟට ආපසු ගෙවීමේ හැකියාව කියලා කියන්නේ හැකියාව. ඒ කියන්නේ ඔහුට ලැබෙන්න පුළුවන් අනාගත ආදායම කොහොමද? මේ අනාගත ආදායමෙන් එයාගේ වියදම් ටික ගියාට පස්සේ එයාට ණය ගෙවන්න සල්ලියක් ඉතුරු වෙයිද? ඒ ආදී වශයෙන් හොයන එක තමයි ආපසු ගෙවීමේ හැකියාව කියලා කියන්නේ.
දැන් බලන්න ගනුදෙනුකරුගේ චරිතයන් කියන්නේ කැරක්ටර්. ඔන්න පළවෙනි C එක කැරක්ටර් චරිතය. දැන් එතනදී අපි බලන එක තමයි බැංකුවක් විශේෂයෙන්ම ඔහුගේ අවංක භාවය ගැන හොයනවා ඊළඟ අතීත වාර්තා පිළිබඳව. ඊළඟ අතීත වාර්තා කියන එකේ ප්‍රධාන වශයෙන්ම බැංකුව සලකන්නේ අතීතයේ ලබාගත ණය මුදල් ආපසු හරි වෙලාවට ගෙවලා තියෙනවා කියන එක. ඒක තමයි දැන් ලංකාවේ තියෙනවා එක්තරා ආයතනයක් අපි කියන්නේ එකට ක්‍රිබ් එක කියලා. ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ කියලා. එතකොට එම සමාගමේ එහෙම නැත්නම් එම ආයතනය සතුව තියෙනවා සියලුම ණය ගනුදෙනුකරුවන්ගේ තොරතුරු. ඒ කියන්නේ කොච්චර ණයක් අරන් තියෙනවද? ඒ ණය හරියට වෙලාවට ගෙවලා තියෙනවද? හරියට වෙලාවට ගෙවලා නැත්නම් මොකද්ද කරලා තියෙන්නේ? නඩු දාලා තියෙනවද? ඒ ආදී වශයෙන් ඕන කෙනෙක්ගේ ගත්ත ණය මුදල් පිළිබඳ විස්තර ඒ ක්‍රිබ් ආයතනයේ තියෙනවා. එතකොට මේ කැරක්ටර් කියන කැලේ තමයි මේ ක්‍රිබ් ආයතනයේ තියෙන තොරතුරු හොයලා බලන්නේ. ඇයි ඒක හොයලා බලන්නේ? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිස්සෙක් සිරිතක් හැදීම ණය ගෙවන්න නැතුව හිටියා නම් අපෙන් ණය ගත්තත් එයා ආපසු ගෙවීමේ හැකියාව ආපසු ගෙවන්න නැතුව ඉන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේක ඔය තරම් හොයලා බලන්නේ. ඊළඟට දැන් ඒක තමයි කැරක්ටර් කියලා. කියන්නේ C5C ක්‍රමයේ පළවෙනි C එකකින් කියන්නේ කැරක්ටර් කියන එක. ඊළඟ දෙවෙනි C එකකින් මොකද්ද කියන්නේ කැපැසිටි. ඒ කියන්නේ හැකියාව. මොකක්ද ඒ කියන්නේ? ගෙවීමේ හැකියාව. ප්‍රමාණවත් අනාගත මුදල් ප්‍රවාහ ලැබීමෙන් ණය ආපසු ගෙවන්න හැකියාවක් තියෙනවද කියලා පරීක්ෂා කරනවා මේ යටතේ. ඊළඟ කන්ඩිෂන්ස් කොන්දේසි. ව්‍යාපාරී ස්වභාවය හා මෙහෙයුම් කටයුතු වලට අනුව කුමන කොන්දේසි ණය යෝජනාව සම්බන්ධයෙන් පනවන්නේද යන තීරණය. එතකොට දැන් දන්නවා ණය මුදලක් දෙනකොට බැංකුව යම් යම් විදිහේ කොන්දේසි පනවනවා ණය ගනුදෙනුකරුවන්ට. මොකද එහෙම පනවන්නේ? බැංකුව වග බලා ගන්න ඕන අනාගතයේදී මේ ණය මුදල අපසු ගෙවීම හරියාකාරව සිද්ධ වෙනවා කියලා. එතකොට දැන් එයාට ඕන ඒවා කියන්නේ ණය ගත්ත පුද්ගලයාට ඕන දේවල් වලට මුදල් යොදන්න ගියොත් සමහරක් වෙලාවට ණය ආපසු ගෙවන්න මුදල් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ කොන්දේසි පනවන්නේ. ඊළඟට ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන එක මෙතන අදහස් කරන්නේ කැපිටල් කියන එක අදහස් කරන්නේ. දැන් ණයක් ඉල්ලනකොට සම්පූර්ණ මුදල ඒ අවශ්‍යතාවය සඳහා සම්පූර්ණ මුදල බැංකුව දෙන්නවට වඩා බැංකුවක් කැමති ඒ ණය ඉල්ලන පුද්ගලයාගෙනුත් යම්කිසි කන්ට්‍රිබියුෂන් එකක් ඒකට ගන්න. යම්කිසි යෙදවීමක් ලබා ගන්න. දායකත්වයක් ලබා ගන්න. එතකොට එයාගේ දායකත්වය කොච්චර ප්‍රමාණයක්ද කියන එක තමයි මේ ප්‍රාග්ධනය කියන එක අදහස් කරන්නේ. ප්‍රාග්ධන දායකත්වය. ඊළඟට දැන් ඔන්න අපි හතරක් ගැන කතා කරා. C හතරක් ගැන. character, capacity, condition, capital. ඊළඟට collateral. collateral කියන්නේ මොකද්ද? සුරැකුම කියන එක. ඒ කියන්නේ අවදානමකදී ණය මුදල ආපසු ගෙවන්න නැත්නම් ඒ අය කර ගැනීම ක්‍රමවේදයට තමයි අපි කියන්නේ සුරැකුම කියලා. ඒතකොට මේ සුරැකුම හැටියට සාමාන්‍යයෙන් අපි දේපලක් ස්ටොක් එක හෝ පුද්ගලයාපයක් ගන්න පුළුවන්. මම ඒ උදාහරණ වලට දැම්මේ. දැන් මේ උදාහරණ මේක කිව්වට තවත් ඕන තරම් උදාහරණ අපිට ගන්න පුළුවන් සුරැකුම හැටියට. සමහරක් අය සුරැකුම හැටියට තමන්ගේ ඩිපොසිට් එකක් තියෙනවා. එහෙමත් තියෙනවා. ඒවා ඉතාමත් සරල ඒවා. මේ ඒ වගේම බැංක් ගැරන්ටිස් දෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ඒවා තියෙන්න පුළුවන්. දැන් මෙන්න මේ සියලුම සාධක ගැන පරීක්ෂා කරලා ඒ සම්බන්ධයෙන් බැංකුව සෑහීමකටපත් වෙනවා නම් විතරයි ණය මුදලක් ප්‍රදානය කරන්නේ. දැන් ඔන්න මම කිව්වානේ බැංකුවක් හැමතිස්සම නිසි සැලකිල්ල පාවිච්චි කරනවා කියලා. ණය මුදලක් දෙන්න ඉස්සෙල්ලා අන්න නිසි සැලකිල්ල පාවිච්චි කරනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ අගයීමක් සිදු කරන එක. ඒතකොට ඒක නිකන් කරන්නේ නැහැ. ඒක ඊටාත්ම වැදගත් සාධකයන් යට තමයි ඒක කෙරෙන්නේ. ඒක මේ ඔන්න අපි මුලින්ම කතා කරේ එතකොට ණය අගයීමේ 5C ක්‍රමය කියන එක. 5C method of loan evaluation. ඒතකොට මේ 5C කියලා කියන්නේ character, capacity, condition, capital සහ collateral. ඔය 4-5 ගැන තමයි මේ ණය අගයීමේ 5C ක්‍රමයෙන් කියන්නේ. එතකොට නමුත් දැන් මෙතන අපි බැලුවාම පේනවා පැහැදිලිවම මේ මූලධර්මයක් හැටියට ණයක් ප්‍රදානය කරද්දී බැංකුවක් බලන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව. ඊළඟට මේ හැකියාව යම්කිසි අනාගත අවදානමකදී නැති වෙලා ගිය වෙලාවකට බැංකුව කොහොමද ඒක අය කරගන්නේ කියන එක තමයි බැංකුවේ අනිත් අවශ්‍යතාවය. ඒතකොට දැන් මේ අගයීම් ක්‍රමවලදී පදනම වෙලා තියෙන්නේ ගනුදෙනුකරුගේ ණය ගනුදෙනුකරුගේ
හැකියාව ආපසු ගෙවීමේ හැකියාව මැන බැලීම සහ යම් විදියකින් මේ ආපසු ගෙවීමේ හැකියාවට යම්කිසි බාධාවක් සිද්ධ වුණොත් ණය මුදල අය කරගන්නේ කොහොමද කියන අනිත් එක තමයි අනිත් කාරණාවල් වලින් හොයලා බලන්නේ. එහෙමනම් මේ සියලුම දේවල් රඳා පවතින්නේ මේ කියන මූලික කරුණු දෙක මත. ඒ කියන්නේ ආපසු ගෙවීමේ ක්‍රමය සහ ආපසු ගෙවීමේ හැකියාව සහ සුරැකුම තමයි මේ සියලුම අගයීම් රඳා පවතින්නේ. ඔන්න එතකොට අපි දැන් 5C ක්‍රමය කියන එක ගැන කතා කළා. ඉතින් දැන් මම හිතනවා මේ වැනි සාකච්ඡාවකදී අපිට ගාක් දේවල් ගැන කතා කරන්න වෙලාවක් නැහැ. ඒ වුණත් මම හිතනවා මේකෙන් යම්කිසි හැඟීමක් මේ ණය ප්‍රදානය කරනවා කියන්නේ මොකද්ද? ඒ වගේ අගයීමක් කරනවා කියන්නේ මොකද්ද කියන එක ගැන කතා කරන්න පුළුවන්. මම දැන් මෙතන අවදානම් කල්පනාකරණය ගැන යම්කිසි දෙයක් කියන්නම්. මේ හැම ඇගයීම් ක්‍රමයකම බලාපොරොත්තුව තමයි මේ ණය මුදල බැංකුව ලබා දීමේදී මේ පුද්ගලයාට ණය මුදලට බැංකුවට මුහුණ දෙන්න වෙන අවදානම කුමක්ද කියන එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මැනගන්න. දැන් යම් විදියකින් ඒ කියන මැනීමේදී බැංකුවට ඒත්තු ගියොත් මේ පුද්ගලයාට සිදුවෙන මේ පුද්ගලයන්ගේ බැංකුවට වෙන ණය අවදානම ගොඩක් වැඩි කියලා බැංකුවේ ණය දෙන්නේ නැහැ. එතකොට මතක තියාගත යුතු කාරණාව තමයි බැංකුවක හැමතිස්සෙම ණය අවදානම් රුචිකත්වය කියලා එකක් තියෙනවා. risk appetite කියලා අපි ඉංග්‍රීසියෙන් කියන එකට. එතකොට මේ බැංකුව මේ ණය අයගීමේදී උත්සාහ කරන්නේ මොකක්ද බලන්න අපේ risk appetite එක ඇතුලේ මේ ණය මුදල තියෙනවද කියන එක බලන්න තමයි මේ අගයීම කරන්නේ. කියන්නේ ණය අවදානම අපිට අවදානම රුචිකත්වය අවදානම් මෙන්න මෙච්චර ප්‍රමාණයක් දරන්න රුචිකත්වයක් බැංකුවට තියෙනවා. එතකොට මේ රුචිකත්වය ඇතුළේද මේ ණය මුදල තියෙන්නේ කියලා තමයි බැංකුවක් හැමතිස්සෙම ණය අයගැයීමකදී හොයලා බලන්නේ. මම දන්නේ නැහැ ඔබට ඒක තේරෙනවද කියලා. දැන් මම තේරුම් කරන්න වෑයම් කරේ ඒකයි. ඒතර ඕනම බැංකුවක් ණය මුදලක් දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔය සාධකයේ යටතේ. අපි සරලව කිව්වොත් මම කැමති නෑ මේ බැංකුව ඒ කියන්නේ බැංකුව කැමති නෑ මෙච්චර අවදානමක් තියෙන ණයක් දෙන්න. එක බැංකුවක් කියන්න පුළුවන්. හැබැයි තව බැංකුවක් කියයි මට පුළුවන් දෙන්න. මොකද මට පුළුවන් ඊට වඩා අවදානමක් දරන්න. ඒතකොට ඒ බැංකුව සමහරට ඒ ණය දෙයි. ඒතකොට ඒක තීරණය වෙන්නේ ඒ බැංකුව දරන්න පුළුවන් අවදානමේ ස්වභාවය. කියන්නේ බැංකුව කැමති වෙන්න ඕන එවැනි අවදානමක් දරන්න. එහෙම කැමැත්ත තිබුණත් විතරයි බැංකුව ණය මුදල දෙන්නේ. අපි කියනවා එකට risk appetite එක එහෙම නැත්නම් අවදාන රුචිකත්වය කියලා බැංකුවේ. මේ අවදාන රුචිකත්වය තීරණය වෙන තවත් ගොඩක් සාධක තියෙනවා. ඒ කියන්නේ බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණය, ඊට බැංකුවේ ව්‍යුහය ඔය සියලුම දේවල් ඒකට බලපාන. දැන් ඒතකොට අපි සාකච්ඡා කළා දැන් කෙටි සාකච්ඡාවක් තුළේ 5C method එක ගැන. ඒ කියන්නේ character, capacity, condition, capital and collateral ඔය පහ ගැනද අපි එතනදී හොයලා බලන්නේ. ඒ පහෙන් අපි උත්සාහ කරලා බලනවා මැනගන්න මේ ණය ගනුදෙනු කවුරුකේ එහෙම නැත්නම් මේ ව්‍යාපාරේ ණය අවදානම කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඔය කියන කාරණාවල් අනුව ඒ අවදානම බැංකුවට දරන්න පුළුවන් අවදානමක්ද කියන එක තමයි එකකින් හොයලා බලන්නේ. ඊළඟට දැන් තව ක්‍රමයක් මේ පාර්ට්ස් ක්‍රමය කියන එක. ඒකෙත් වචන තියෙන්නේ. purpose, amount, repayment, terms, security. එහෙම තමයි ඒකේ වචන ටිකට මාතෘකා ඇවිල්ලා තියෙන්නේ. දැන් මුලින්ම තියෙන purpose එක දැන් මම උඹට ඉස්සරත් කිව්වා ණය මුදලක් දෙද්දි ඉතාමත්ම අවශ්‍යයි කියලා. ණය මුදල ගන්න කුමන හේතුවකටද මේ ණය මුදල ලබා ගන්න කියන එක දැනගන්න එක බැංකුව. මොකද ඒකට හේතුව තමයි මේ ණය මුදල ආපසු ගෙවීම කියන එක ගන්න. කෙලින්ම රඳාපවතින්නේ මේ ණය මුදල ගත්ත හේතුව මත. ඒතකොට අපි හිතමු ණය මුදලක් කවුරු හරි ඉල්ලනවා කියලා අනවශ්‍ය හේතුවකට මොකක් හරි අපි හිතමු මොකක් හරි හොර ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න එහෙම නැත්නම් හොර ව්‍යාපාරයක් පටන් ගන්න ණය මුදලක් ඉල්ලුවොත් බැංකුවක් එහෙම දෙන්නේ නැහැ. මොකද බැංකුව දන්නවා මේවා නීති විරෝධී ඒවා. එතකොට යම් විදිහේ නීතියෙන් ප්‍රශ්නයක් ඇතිලා බැංකුවට ප්‍රශ්නයක් මතුවෙනවා. අන්න ඒකයි මේ අවශ්‍යතාවය කියන එක ඉතාල වැදගත් වෙන්නේ.
එතකොට සමහර වෙලාවට සමහරු ණය මුදල් ඉල්ලනවා තව ණයක් පියවන්න කියලා. එතකොට තව ණයක් පියවන්නත් බැංකුවක් මැලි වෙනවා ණයක් දෙන්න සාමාන්‍යයෙන්. හැබැයි එහෙම සමහර අවස්ථාවලදී කරන වෙලාවල් තියෙනවා. නමුත් බැංකුවක් සාමාන්‍යයෙන් ඒකට මැලිකමක් දක්වනවා. එවැනි දෙයකට. ඒක තමයි මේ පර්පස් එක ඉතාමත් වැදගත් වෙන්නේ මේ ණය මුදලත් දෙද්දී. ඊළඟට amount එක. කියන්නේ ණය මුදලේ වටිනාකම. කොච්චර ණය මුදලේ ප්‍රමාණය. එතකොට ඒ වගේම කොච්චර ඒ කියන්නේ මුළු අවශ්‍යතාවයට සම්පූර්ණයෙන් ඒ කියන්නේ බැංකුවෙන් දායකත්වය කොච්චරද ගනුදෙනු කරගේ දායකත්වය කොච්චරද කියලා බලන එක. ඊළඟ රිපේමන්ට් ආපසු දීමේ හැකියාව. කොන්දේසි කියන්නේ මේ කොන්දේසි සාමාන්‍යයෙන් පැනවෙන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සහ අනිකුත් පරිසර සාධක මත. ඊළඟට සුරැකුම්. එතකොට ඒ වගේ අපිට මේක පැහැදිලියට දාන්න පුළුවන්. ඔය පාර්ට්ස් ක්‍රමය. දැන් බලමු එහෙනම් අපි ඔය සම්බන්ධයෙන් අපිට මොනවද එතකොට තියෙන දේවල්. හොඳයි. දැන් මෙච්චර වෙලා අපි කතා කරපු දේවල් අපි ණය අගැයීමේ ක්‍රම දෙකක් ගැන සාකච්ඡා කළා. එක ක්‍රමයක් තමයි අපි ඒකට කිව්වා 5C ක්‍රමය කියලා 5C method. ඒ කියන්නේ character, capacity, condition, capital, collateral. ඒ ආදී වශයෙන් තියෙන ටික. දැන් ඊළඟට අපි කිව්වා පාර්ට්ස් ක්‍රමය ගැන කිව්වා. දැන් මේවා අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරික ණයවලදී තමයි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ පර්සනල් ලෝන්ස් වලට මේ අගැයීමේ ක්‍රමය පාවිච්චි කරන්නේ නැහැ. ඇයි හේතුව? පර්සනල් ලෝන් එකක් කියන එක දෙන්න අපිට එච්චර කරදරයක් නැහැ. ඒක සරල ක්‍රමයක්. මොකද අපිට පුළුවන් නම් ගනුදෙනුකරුගේ ඒ පුද්ගලයාගේ ආදායම ගැන සැලකී දැනගන්න සහ ඔහුගේ වියදම් ගැන දැනගන්න. ඒතර අපිට හිතා ගන්න පුළුවන් ඔහුට ලැබෙන ඒ කියන්නේ ඔහුගේ තියෙන අතිරික්ත මුදල් වලින් ණය ආපසු ගෙවන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඒකට විශාල අගයීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකම දේ තියෙන්නේ අපි සැක රහිතව දැනගන්න ඕන ඔහුගේ ආදායමේ ප්‍රමාණය සහ ඔහුගේ වියදම් වල ප්‍රමාණය. ඒක දැනගන්න පුළුවන් නම් අපිට වෙන කරදරයක් නැහැ. ඒ වගේම අපි වගබලා ගන්න ඕන මේ ආදායම වෙනස් නොවි අඩු නොවි ඉදිරි අනාගතයේදී ඔහුට ලැබෙනවා කියන එක. සහ වියදමුත් සාමාන්‍ය මට්ටමක වේ තියනවා කියන එක. ඉතින් ওই ටික විතරයි අපිට පුද්ගලික ණය මුදලකදී බලන්න වෙන්නේ. නමුත් ව්‍යාපාරික ණය මුදලකදී ඊට වඩා පුළුල් ක්ෂේත්‍රයක අපිට මේක බලන්න සිද්ධ වෙනවා. හොඳයි මොනවා හරි අපි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. දැන් එතකොට අපි ව්‍යාපාර ණය විශේෂයෙන්ම ව්‍යාපාර ණය ගැනීම සම්බන්ධ ක්‍රමවේදයන් දෙකක් ගැන සාකච්ඡා කළා. right. අපි බලමු ඊළඟට ඉතාමත් වැදගත් ක්‍රමවේද මම ඒකල වෙනම පොඩ්ඩක් වෙලා අරගෙන ඒ කියන්නේ පොඩ්ඩක් නැවතිලා ඒකට යන්න පටන් ගත්ත එකයි. ඊළඟ එක. ඊළඟ ක්‍රමය අපි ඒකට කියන්නේ පංචස්තම්භ ක්‍රමය කියලා. දැන් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා 5 pillar method කියලා. මොකද්ද මේකට කියන්නේ? දැන් මම මේකට පොඩි සටහනක් ඇදලා ඔයගලන්ට පෙන්නන්නම් මේ පංචස්තම්භ ක්‍රමය කියන එකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා.
දැන් මෙතන පොඩි සටහනක් මම ඇඳලා තියෙනවා. ඉන්න අපි බලමු ඒකත්. right. දැන් බලන්න මේක එක්තරා විදියක දැන් ණය යෝජනාව කියන එක මෙන්න මේ වගේ වහලක් වගේ තියෙනවා. දැන් මේකට කණු පහක් තියෙනවා. මේ ණය යෝජනාව කියන එක පිහිටවලා තියෙන්නේ මේ කර්මාන්ත පරිසරය කියන කණුව. සමාගමේ තත්ත්වය. ඒක තමයි මේ පංචස්තම්භ ක්‍රමයේදී ස්තම්භ හැටි සැලකෙන්නේ. කර්මාන්ත පරිසර, සමාගමේ තත්ත්වය, කළමනාකරණයේ ගුණාත්මක භාවය, මූල්‍ය තත්ත්වය සහ සුරැකුමේ ගුණාත්මක භාවය. ඔන්න ඔය කාරණා පහ තමයි අපි පංචස්තම්භ හැටියට සැලකන්නේ. ස්තම්භ පහක් හැටියට සැලකන්නේ ඒ කාරණා පහ. ඒතර මේකෙන් අපි අදහස් කරන්නේ ණය යෝජනාව රඳා පවතින්නේ මේ කාරණා පහ මත කියන්නේ. ඒතර මේ කාරණා පහම අපි එක විදිහේ සැලකිල්ලක් දක්වනවා ඒ කාරණා පහට. දැන් මේකෙන් එකක් හරි දුර්වල වුණොත් මේ ණය යෝජනාව දුර්වල වෙනවා. ඔන්න ඕක තමයි මේ පංචස්තම්භ ක්‍රමය කියන ගේීමේ පදනම. අපි දැන් වෙන වෙනම සලකලා බලමු මේ එක එක ස්තම්භයෙන් විස්තර වෙන්නේ මොකක් ගැනද කියලා. පළවෙනියටම අපි කියන්නේ කර්මාන්ත පරිසරය. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ඩස්ට්‍රි එන්වයරන්මන්ට් කියලා. ඊළඟට සමාගමේ තත්ත්වය, කම්පැනි පොසිෂන්. කළමනාකරණයේ ගුණාත්මක භාවය කියන්නේ මැනේජ්මන්ට් ක්වොලිටි. ඊළඟ මූල්‍ය තත්ත්වය කියන්නේ ෆයිනෑන්ෂල් පොසිෂන්. ඊළඟට සුරැකුමේ ගුණාත්මක භාවය කියන්නේ කොලැටරල් ක්වොලිටි. දැන් මේ ක්‍රියාවලිය මේ 5 පිලර් මෙතඩ් එක තමයි හුඟක් බැංකු වල ඉන්ටර්නැෂනල් බැංක්ස් වල පාවිච්චි කරපු ක්‍රමය. විශාල ගණනකරුවන්, ඒ කියන්නේ ආයතනික ගණනකරුවන් සඳහා තමයි මේ ක්‍රමය භාවිත වෙන්නේ බොහෝ විට. දැන් මට මතකයි ලංකා බැංකුවේ පවා මේ ක්‍රමය තමයි භාවිත වුනේ. 5 පිලර් මෙතඩ් එක. සාමාන්‍යයෙන් මේ ණය අගයීමේදී, ණය යෝජනා අගයීමේදී විශේෂයෙන්ම ආයතනික ණයකරුවන්ගේ ණය යෝජනා අගයීමේදී ඒක තමයි පාවිච්චි කරන්නේ. දැන් අපි බලමු මේක ප්‍රසන්ටේෂන් එකේ තියෙන විදිහට අපි මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. මේ එක එක ස්තම්භයෙන් අදහස් වෙන්නේ කොහොමද කියන එක. ඒතකොට අපිට මේ කියන ස්තම්භ යටතේ අපි මේ අගයීම කරලා බලනවා. ඒ කියන ඒ පරිසරය, එහෙම නැත්නම් විශේෂම කර්මාන්ත පරිසරය කොහොමද මේ ණය ව්‍යාපාරේ ණය ගෙවීමට කොහොමද බලපාන්නේ? ඉදිරි ව්‍යාපාර කටයුතු වලට කොහොමද බලපාන්නේ? සාර්ථකත්වයට කොහොමද බලපාන්නේ? සමාගම තත්ත්වය. කළමනාකරණ ගුණාත්මක භාවය කොහොමද බලපාන්නේ ඉදිරි අනාගතයට? ඉදිරි ගෙවීමට. ඊළඟ මූල්‍ය තත්ත්වය කොහොමද බලපාන්නේ? කෙලින් බලපානවා. ඊළඟ සුරැකුමේ ගුණාත්මක භාවය කොහොමද බලපාන්නේ? ඔය ආදි වශයෙන් අගයීමක් තාම කොම්ප්‍රිහෙන්සිව්, ඒ කියන්නේ විස්තරාත්මක අගයීමක් සිද්ධ කරනවා. එතකොට මේ අගයීම තුලින් බැංකුව මැනගන්නවා මේ ණය යෝජනාවේ ණය අවදානම කොච්චරද කියලා. ඒ ණය අවදානම බැංකුවට දරන්න පුළුවන් නම් විතරක් ණය මුදල ප්‍රදානය කරනවා, නැත්නම් ඒ ණය මුදල ප්‍රතික්ෂේප ප්‍රදානය කරනවා. ඒක තමයි කරන ක්‍රමය. හොඳයි. දැන් ඔය සම්බන්ධ මොනවා හරි අපි කතා කරන්න ඕන නම් අපිට කතා කළ හැකි. ඔව්. හොඳයි, අපි එහෙමනම් ප්‍රසන්ටේෂන් යමු ආයෙත්. දැන් බලන්න මේ මම කියපු දේවල් ටික මෙතන තියෙනවා. මෙන්න මේ සාධක. කර්මාන්ත පරිසරය, සමාගමේ තත්ත්වය, කළමනාකරණයේ ගුණාත්මක භාවය, මූල්‍ය තත්ත්වය සහ සුරැකීමේ ගුණාත්මක භාවය. අපි දැන් මේකින් එක අරගෙන බලමු මේකෙන් කියන්නේ මොකක්ද කියලා. කර්මාන්ත පරිසරය. දැන් මේ මතක තියාගන්න මේ කර්මාන්ත පරිසරය කියලා කියන්නේ දැන් අපි යම්කිසි ණය මුදලක් යම්කිසි ආයතනයකට ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා බැංකුව.
උදාහරණයක් හැටියට අපි හිතමු අපි මේ ණය මුදල දෙන්න හදන්නේ apparel industry ඒ කියන්නේ ඇඟලුම් නිෂ්පාදන අපනයනය කරන සමාගමකට කියලා. විශාල සමාගමක්. මට නම් කියන්නත් පුළුවන් වුණා මේ සමහර ඒවා මාස් හෝල්ඩින්ග්ස් ඒ වගේ තියෙනවානේ ලොකු ලොකු ඒවා. ඒ වගේක් කියලා අපි හිතමු. එතකොට කර්මාන්ත පරිසරය කියලා අදහස් කරන්නේ apparel industry. ඇඟලුම් කර්මාන්තය කියන එක තමයි කර්මාන්තය. එතකොට දැන් අපි හිතමු දැන් අපෙන් කවුරු හරි අපේ බැංකුවෙන් ණය මුදලක් ඉල්ලනවා ආවිල්ලා විශාල ඔය වගේ ඇඟලුම් නිෂ්පාදකෙක්. හයිඩ්‍රාමනි හරි මාස් හෝල්ඩින්ග්ස් හරි ඒ වගේ කවුරු හරි ලොකු කෙනෙක්. ට්‍රෙෂරර් කෙනෙක්. දැන් එවැනි අවස්ථාවකදී බැංකුව ඒගොල්ලන්ගේ යෝජනාව අගයන්නේ මේ විදිහට. දැන් කර්මාන්ත පරිසරය අගයනවා කියලා කියන්නේ ඇඟලුම් කර්මාන්තයේ තත්ත්වය තමයි අගයීමට ලක් කරන්නේ එතන. එනේ ගණනුකරුගේ ව්‍යාපාරට අදාළ කර්මාන්තයේ පරිසර තත්ත්වයන් අගයීම තුළින් අනාගත මුදල් ප්‍රවාහයන් පිළිබඳ නිර්ණය කර. ඒ අනුව ණය අවදාන පිළිගත හැකි මට්ටමක පවතීදැයි සොයා බැලීම මෙහි අරමුණයි. ඒ කියන්නේ දැන් කර්මාන්ත පරිසරය කියලා කියන්නේ දැන් ඇඟලුම් කර්මාන්තය නිකන් පිරිහිලා යන කර්මාන්තයක් නම් ලෝකේ. අනිවාර්යයෙන්ම අපිට ප්‍රශ්නයක් එනවා. මේකට තව කොච්චර කල් මේ වැඩේ කරයිද කියලා නේ. නමුත් ලෝකේ තියෙන ප්‍රවණතාවයන් අපිට හොයලා බලන්න වෙනවා. ඒ කර්මාන්ත සම්බන්ධයෙන්. ඊළඟට ඒ කර්මාන්තයේ ජීවන චක්‍රය හොයලා බලන්න. මොකද්ද ජීවන චක්‍රය කියන්නේ? ඕනම කර්මාන්තයක් දැන් තියෙන්නේ මොන අවස්ථාවේද කියලා. දැන් බලන්න මේ ජීවන චක්‍රය කියන එක තියෙනවා ආරම්භක අවස්ථාව තියෙනවා, වර්ධන අවස්ථාව තියෙනවා, පරිණත අවස්ථාව තියෙනවා, පරිහානි අවස්ථාව තියෙනවා. ඒකල අපි දැන් බලන්නේ මේ කර්මාන්තයේ ජීවන චක්‍රයේ මොන තත්ත්වයද මේ කර්මාන්තයේ තියෙන්නේ. දැන් අපි උදාහරණයක් දැන් ගත්තේ උදාහරණය තමයි ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් කර්මාන්තයේ ජීවන චක්‍රය කොයි හරියද දැන් තියෙන්නේ. මං හිතන විදිහට ඒකේ ජීවන චක්‍රය මේ වර්ධන අවස්ථාවේ තමයි ඇත්තේ. ඒ මගේ අදහස. නමුත් අපිට එවැනි අදහසක් ගන්න අපි ටිකක් හොයලා බලන්න වෙනවා අපිට. ලෝකයේම මේ ඇඟලුම් කර්මාන්තය ගැන හොයලා බලලා කොහොමද මේ ලෝකයේ තියෙන මොනවද තියෙන පරිණතින් මොනවද ආදි වශයෙන් හොයන්න වෙනවා. එතකොට මේ ඒකේ තියෙන ප්‍රවණතාවයන් මොනවද කියලා හොයන්න වෙනවා. ඒ ප්‍රවණතාවයන් අනුව අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ මේ ඇඟලුම් කර්මාන්තයේ ජීවන චක්‍රය මොන මට්ටමේද තියෙන්නේ කියන එක. දැන් සමහර කර්මාන්ත තියෙනවා ලෝකයේ දැනට මේ කර්මාන්ත දැන් පිරිහිලා යමින් පවතිනවා. මොනවද ඒවා? කියන්න බලන්න. මොනවද? එකක් අපිට ගත්ත හැකි දුම්කල කර්මාන්තය. සිගරට් වල හැම තැනින්ම වලි දානවනේ. සිගරට් කියන එක මහා නරක දෙයක් හැටින් ගලන්නේ. එතකොට දැන් ඒක දනිකල දැන් ඉස්සර ටොබැකෝ ඉන්ඩස්ට්‍රි කියලා කිව්වම ඒ කියන්නේ දුම්කල කර්මාන්තය කිව්වම ඉස්සර හොඳ මේකක්. දැන් ඒක පරිහානි තත්ත්වයට තියෙනවා ලෝකෙම. ඒ වගේ අපිට හොයන්න වෙනවා අපි මේ ණය දෙන්න යන ආයතනයට සම්බන්ධ කර්මාන්තයේ පරිසරය කුමක්ද කියන්නේ. ඊළඟට තියෙනවා ඊළඟ කොටසක් මේ හැම කර්මාන්තයක්ම පුළුවන් ප්‍රධාන කොටස් තුනකට බෙදන්න. අපි දැන් බලන්න ඕන අපි මේ ණය දෙන්න යන කර්මාන්තය එම කර්මාන්ත වර්ග තුනෙන් මොන විදිහටද අයිති වෙන්නේ? මොන જાතියටද අයිති වෙන්නේ? මේක ඇත්තටම මම මේ පොඩි උත්සාහයක් මම මේ කරන්නේ මේක තාමත්ම කියන්නේ කාලයක් ගත වෙන වැඩපිළිවෙලක් මේක මේ ණය අගයීම සම්බන්ධ මේ ෆයිපිල ඇනලිසිස් කියන එක. ඒ වගේම බොහොම විස්තරාත්මක එකක්. ඉතින් මම හැකියතාක් කෙටියෙන් මම මේ කරන්න හදන්නේ. උනාට ඔබට මම හිතනවා මේකේ යම්කිසි කෙටි අදහසක් ලැබෙයි කියලා. මේ කර්මාන්ත ಜಾති තුනක් තියෙනවා. matured industries ඒ කියන්නේ පරිණත වෙච්ච කර්මාන්ත. ඊළඟට පිදිති කර්මාන්ත කියන්නේ fragmented industries. ඊළඟට තියෙනවා emerging growth industries කියලා. දැන් අපි සිංහලෙන් කිව්වොත් දැන් මේවා එකක්වත් මූලික අදහස් ඉදිරිපත් කරලා තියෙන සිංහලෙන් නෙමෙයි. ඒ නිසා තමයි මේ ඔක්කොම මට මේ ඉංග්‍රීසි වචන වලින් දාන්න සිද්ධ වුනේ. පරිණත කර්මාන්ත matured ඒ කියන්නේ හොඳටම පරිණත වෙලා දැන් ඒවා. කාලයක් කෙරිලා. දැන් ඒවට උදාහරණයක් කියනවා නම් ඔයගොල්ලන් ඕනනම් ඒවා ලියා ගන්න පුළුවන්. උදාහරණ මොනවද කියලා.
එකක් තමයි ඔයගොල්ලෝ අහලා ඇති මේ ලංකාවේ තියෙන උළු කර්මාන්ත. ගඩොල් කර්මාන්තය. අන්න ඒවා පරිණත වෙච්ච කර්මාන්ත. ඊළඟට තව මෝටර රථ උපකරණ වෙනදාම් වගේ ඒවා. ඒවා දැන් අලුතෙන් තියෙන ඔය බොඩි පාර්ට්ස් නෙමෙයි. මෝටර රථ උපකරණ වෙනදෝ කට්ටියක් හිටියා ඉස්සර. ඒගොල්ලෝ ඉන්නේ පරිණත කර්මාන්තවල. ඊළඟට බොහෝම පරණ ෆාමසිටිකල් ඒවා. කියන්නේ ඖෂධ කර්මාන්ත. ඖෂධ කියන්නේ දැන් මේ අලුතෙන් තියෙන ඖෂධ නිෂ්පාදන කර්මාන්ත නෙමෙයි. ඖෂධ විකුණපු අය. ඒගොල්ලෝ ඔක්කොම අයිති වෙන්නේ මේ පරිණත ගණයට. විනිධි කර්මාන්ත කියලා කියන්නේ ඒවා තමයි සාමාන්‍ය වැඩිපුර මේ පරිසරයේ තියෙන්නේ. දැන් හාල් නිෂ්පාදනය, බස් රථ, ඒ කියන්නේ private buses. ඒවා හැම ගොඩාක් ඒවා තියෙනවා. කියන්නේ ඒ જાති අය ගොඩාක් ඉන්නවා. හැබැයි පොඩි කොටසක් තමයි ඒගොල්ලන් මේ කියන්නේ තරංකාරී තත්ත්වයේ ඉන්න අය විශේෂයෙන්. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ දායකත්වය මුළු කර්මාන්තෙම ඉතා අඩුයි. නමුත් ඒ වගේ දායකත්වය දෙන ගොඩාක් අය ඉන්නවා. එවැනි කර්මාන්ත වලට කියනවා විනිධි කර්මාන්ත කියලා. නව්‍ය වර්ධන කර්මාන්ත කියලා කියන්නේ ඉමර්ජින් growth. ඒ කියන්නේ නව සොයා ගැනීමුත් එක්ක එන කර්මාන්ත. ඒවා කොයි සමහර වෙලාවට ඒවා හොඳට යන්නත් පුළුවන් නරකට යන්නත් පුළුවන්. ඒ නිසා ඒකේ අවධානය වැඩි. ඉතින් ඔන්න ඔයකෙදී අපි කර්මාන්ත පරිಸ್ಥಿತಿ කරන තව ක්‍රියාවක් තමයි අපිට මේ අදාළ වෙන කර්මාන්තයේ කුමන ගණයට අයිතිද කියලා හොයාගන්න එක. දැන් මම මේ සාකච්ඡා කරපු උදාහරණයට මේක සම්බන්ධ කරන්න බලන්න. අපි කතා කරේ ඇඟලුම් කර්මාන්තය ගැන. ඇඟලුම් කර්මාන්තයේ මේ තුනෙන් මොකටද අයිති කියන එක තමයි අපි දැන් බලන්න වෙන්නේ. හැබැයි මෙතන අපිට ටිකක් දුෂ්කර කාර්යයක් තියෙනවා. මේ ඇඟලුම් කර්මාන්තය කියලා කිව්වට මේ ඇඟලුම් කර්මාන්තයේ මොන විදිහේ ඇඟලුම් කර්මාන්තයක්ද කියන එක අපිට හොයන්න වෙනවා. දැන් සමහර ඇඟලුම් කර්මාන්ත තියෙනවා ඒගොල්ලෝ නව සොයා ගැනීම හැමදාම කරනවා. ෆැෂන් සම්බන්ධයෙන් අලුත් ට්‍රෙන්ඩ්ස් ඇති කරනවා ලෝකේ. අන්න එවැනි එකක් නම් මේ කර්මාන්ත වර්ග තුනෙන් අයිති වෙන්නේ ඒක නව්‍ය වර්ධන කර්මාන්ත කියන එකටයි අයිති වෙන්නේ. හැබැයි සාමාන්‍ය විදිහේ අර නිකන් ගතානුගතික විදිහේ ඇඳුම් නිෂ්පාදනයක් නම් ඒගොල්ලෝ කරන්නේ ඒක පරිණත කර්මාන්තයක්. ඒ වගේම අපි හිතමු ලංකාවේ අපි ගත්තොත් ඇඟලුම් කර්මාන්ත වලින් දැන් ඔය වගේ ලොකු අය නැතුව අපි සාමාන්‍යයෙන් පොඩි අය ඉන්නවනේ. ඔය ගෙවල් වල මැෂින් 20ක් 30ක් හදලා වගේ කරන අය ඒවා අයිති වෙන්නේ විනිධි කර්මාන්ත ගණයට. ඒ වගේ එකක් නම්. ඒක ඔන්නෝක තමයි ඔය අගීමේ ස්වභාවය. ඔන්න කර්මාන්ත පරිසරය. දැන් මේ අගීම කරද්දී බැංකුවක් හැමතිස්සෙම ඔක්කොම නෝට් ඩවුන් කරනවා. ඒ කියන්නේ ලිඛිතව තියෙනවා. ගණන්කරු සම්බන්ධයෙන් ලිඛිතව ඔය කතාව කරනවා. ඔක තමයි කර්මාන්ත පරිසරය කියලා කියන්නේ. ඊළඟට අපි යනවා දෙවෙනි ස්තම්භය තමයි සමාගමේ තත්ත්වය. company position. දැන් අන්දන ඔබ සමහර අය බැංකුවක ණය අංශයක කටයුතු කරනවා නම් ඔබට මේක පැහැදිලි වෙනවා ඇති. මොකද නිතරම ගනුදෙනුකරු හම්බ වෙනවා, නිතරම ව්‍යාපාරිකයෝ හම්බ වෙනවා, නිතරම ආයතනත් එක්ක කටයුතු කරනවා. එවැනි අවස්ථාවලදී ඒගොල්ලෝ ණය මුදල් ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලුවාම කොහොමද ණය මුදලක් ගැන අපි ක්‍රියාත්මක වෙන්නේ? ඒක අගයීමට ලක් කරන්නේ කොහොමද ආදි වශයෙන් ඔබ දන්නවා. හැබැයි බැංකුවක රාජකාරී කරලා නැති කෙනෙකුට නම් මේක ටිකක් අමාරුයි තේරුම් ගන්න එක සැරේටම. හැබැයි අපිට හිතන්න පුළුවන් මේ වැඩේ වෙන්න ඕන කියලා. එහෙනම් බලමු මොකද්ද සමාගමේ තත්ත්වය කියන්නේ. වර්තමානයේ අනිකුත් සම්මට්ටමේ සමාජිකයන් සමග තරංකාරීත්වය යන කුමක තත්ත්වයක පවතින්නේ. ඒ කියන්නේ හොඳ තරංකාරීත්වයක් දෙන්න පුළුවන් මට්ටමක ඉන්නවද නැත්නම් නිකන් පිටිපස්සෙන්ද ඉන්නේ? එහෙම නැත්නම් ඒ වගේ මට්ටමේ ඒගොල්ලන්ගේ මට්ටමේද ඉන්නේ කියන එක තමයි මේ සමාගමේ තත්ත්වය කියන එක අදහස් කරන්නේ. සාමාන්‍ය මට්ටමේද සාමාන්‍ය මට්ටමට වඩා ඉහළද සාමාන්‍ය මට්ටමට වඩා පහළද කියලා අපිට සාමාන්‍යයෙන් අපිට ඕක කරන්න පුළුවන් නේ. අපි හිතමු කාසේල් කාර්යයක් කියලා. කාසේල් කාර්යයක් තමයි අපි දැන් ණය ඉල්ලන්නේ. එතකොට දැන් මේ කාසේල් කාර්යෝ කියන අය අපි ගත්තොත් නුගේගොඩ වගේ නගරයක් ගත්තොත් නුගේගොඩ නගරයේ ඉන්න විචාර තුගයක් ඉන්නවා මේ වාහන වෙළෙන්දු වාහන වෙළඳාම් සිදු කරන අය.
එතකොට අපිට පුළුවන් ඒ කණ්ඩායමේ මේ පුද්ගලයා අපි දැන් අපි ණය දෙන්න යන පුද්ගලයා කොයි මොන මට්ටමින්ද ඉන්නේ? එයා ඉහළ මට්ටමින් ඉන්න එක්කෙනෙක්ද නැත්නම් සාමාන්‍ය මට්ටමේ ඉන්න එකද සාමාන්‍ය මට්ටමෙන් පල්ලෙහා ඉන්න එක්කෙනෙක්? ඔය කාර් දෙකක් තුනක් ගෙනල්ලා ඔය මේ තියන් ඉන්නවනම් අන්න ඉතින් එයා සාමාන්‍ය මට්ටමට වඩා පල්ලෙහායි. හොඳට විශාල වාහන ප්‍රමාණයක් තියෙනවා අන්න ඒ වගේ. අපිට ඉතින් එතන එහෙම හිතන්න පුළුවන්. අපිට එකිනෙකා අනුව ඒක වෙනස් වෙනවා. ඊළඟ මේ තරංකාරීත්වය විශ්ලේෂණය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් තරංකාරීත්වය කියන එක ඇත්තටම ලෝකයේ ඉතාමත්ම දැඩි සැලකිල්ලට භාජනය වෙච්ච එකක්. ඔය ගැන විශාල දැනුම් සම්භාරයක් ලෝකයේ තියෙනවා. අපි කියනවා ඒකට තරංකාරීත්ව විශ්ලේෂණය කියලා. competition analysis. මේ competition analysis එකේ ඉතාමත්ම වැදගත් අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. 1960 ගණන් වල මුල් හරියේ ඒ අදහස ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයා තමයි මයිකල් පෝටර් කියලා පුද්ගලයා. මයිකල් පෝටර්. මේ මයිකල් පෝටර්ගේ 5 forces model කියලා එකක්. මේක එක්තරා ලිපියක්. මේ ලිපිය පළ වුණේ Harvard Business Review කියන සංග්‍රහයේ. තාමත් ඒ සංග්‍රහය තියෙනවා Harvard Business Review කියන එක. ඔබට මම හිතන්නේ කියවන්න පුළුවන් වෙයි. ඔබ මෙතන ලයිබ්‍රරි එකට ආවොත් මේ IBS එකේ ලයිබ්‍රරි එකේ තියෙනවා ඒ පොත් මේ Harvard Business Review කියන එක. ඒක සංග්‍රහයක්. දැන් Harvard Business Review එකේ 1960 ගණන් වල සංග්‍රහයක තමයි මේ 5 forces model එක ගැන තියෙන්නේ. ඒ කියන්නේ පංච බල විශ්ලේෂණය කියලා එකට කියන්නේ 5 forces analysis කියලා. එතකොට මේ analysis එක තමයි අපි competitive analysis කියලා කියන්නේ. එතකොට අපි මෙතනදි කරන්නේ මේ අදාළ ආයතනයට මේ බලයන් වලින් වැඩියෙන් බලපාන බලය මොකක්ද කියන එක හොයාගන්න එක තමයි අපි කරන්නේ. ඉතින් මම මෙතනදී මේ ස්ලයිඩ් එකට ඒක දැම්මේ නැහැ. මොකද අපිට එච්චර අදාළ වෙන්නේ නැහැ ඒක. අපිට මෙහෙම තරංකාරීත්ව විශ්ලේෂණයක් තියෙනවා කියලා දැනගත්තාම ඇති. මම හිතන්නේ එහෙමයි. ඒ නිසා මම ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. හැබැයි දැන් මේ හැම දෙයකින්ම මොකද්ද අපි කරන්නේ? මේ සමාගමේ ශක්තිය කොච්චරද කියලා හොයාගන්න එක තමයි කරන්නේ. ඒතර මේ ශක්තිය බලපාන්නේ මොකටද? ආපසු ගෙවීමේ හැකියාවට. තමයි ඒක බලපාන්නේ. මේ හැම ක්‍රියාවම මගින්ම සමාගමේ ශක්තිය සහ ආපසු ගෙවීමේ හැකියාව තමයි මනින්නේ අපි. මොනවා ඕන දෙකක් ගැන අපි කතා කරනවා. ඊළඟ බලමු තුන්වෙනි එක මොකක්ද කියලා. ඒක තමයි management quality. කළමනාකාරීත්වයේ ගුණාත්මක. මොකක්ද මේ කියන්නේ? දැන් ඇත්තටම ආයතනයක් ගත්ත මේ ආයතනයේ ඉන්නවා ප්‍රධාන කළමනාකරණ කටයුතු කරන පුද්ගලයෝ. අපි ඉංග්‍රීසියෙන් කියනවා key management personnels. KMPs. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරියා ඉන්නවා. ඊළඟට නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරු ඒ ආදී වශයෙන් ඉහළ කළමනාකාරීත්වය කියලා ඉන්නවා. ඒතර ඒගොල්ලෝ තමයි ප්‍රධාන කළමනාකරණ පුද්ගලයන් කියලා කියන්නේ. දැන් ඒගොල්ලන්ගේ දැක්ම, ඒගොල්ලන්ගේ ශක්්‍යතාවය, ඒගෙන හැකියාවල්, ඒ වගේම ඒගොල්ලන්ගේ ඉන්ටිග්‍රිටි එක. මොකක්ද ඉන්ටිග්‍රිටි කියලා? සාකල්‍යතාවය කියලා මම වචනේ පාවිච්චි කරා. දැන් මේවට ගොඩාක් ඉංග්‍රීසි වචන තමයි තියෙන්නේ. දැන් ඉදිරි දැක්ම කියන්නේ මොකක්ද? විෂන් එක. ශක්්‍යතාවය කියන්නේ කම්පිටන්සි කියන එක. සාකල්‍යතාවය කියලා කියන්නේ ඉන්ටිග්‍රිටි කියන එක. ඒතර මේවා තමයි අපි බලන්නේ. එක එක පුද්ගලයෝ ගැන අපි බලනවා. අපි බලලා ඒගොල්ලන්ගේ ඒ අනුව අපි ලකුණු දෙන විදිහකුත් තියෙනවා. ඒ වගේම අපි තව පැත්තක් බලනවා ආයතනයේ මානව සම්පත් කොහොමද කළමනාකරණය වෙන්නේ? මෙහියුම් කළමනාකරණය වෙන්නේ කොහොමද? මූල්‍ය කළමනාකරණය වෙන්නේ කොහොමද? අලෙවිකරණය කළමනාකරණය වෙන්නේ කොහොමද? ඒවා කොච්චර හොඳට වෙනවද? ඔන්න ඔය අනුව තමයි අපි මේ කළමනාකාරීත්වයේ ගුණාත්මක භාවය විශ්ලේෂණය කරන්නේ. දැන් මොකද්ද මේකේ විශේෂ වැදගත්කම තමයි මේ කළමනාකාරීත්වයේ ගුණාත්මක භාවය කියන එක. දැන් අපි හිතමු ගුණාත්මක භාවය හුඟක් ඉහළ ආයතනයක් කියලා. මොකද්ද අපිට ඒකෙන් අපිට ගන්න පුළුවන් තීරණය? තමයි මොන විදිහේ ගැටලුකාර තත්වයකට ආයතනයේ මුහුණ දුන්නත් මේ කළමනාකරණ කණ්ඩායමට පුළුවන් එවැනි ගැටලුකාර තත්වයකට මුහුණ දීලා ආයතනය නිසි ආකාරයෙන් ගෙනියන්න සහ එහි ලාභදායීත්වය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් හැකියාවක් කළමනාකාරීත්වයට තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ගුණාත්මක භාවය ඉහළ නම්, ගුණාත්මක භාවයෙන් පහළ නම්, එතකොට මොන විදිහේ ප්‍රශ්නයක් ආවත් ඒ ප්‍රශ්නට හරියට මුහුණ දෙන්න ආයතනයට බැරි වෙනවා.
දැන් ඔය ආයතන ගොඩාක් කල් තිබිලා තියෙන ආයතන ගැන සලකලා බැලුවොත් අපි කියනවා ඒකේ වැලියු සිස්ටම් එකක් තියෙනවා. මොකද ඒ කාලයක් කොච්චර කාල පැවතිලා තින්නේ ඒකයි. අවුරුදු 100 ගාණක් 100 ගාණක් 200 ගාණක් පැවතිලා තියෙන ආයතන තියෙනවා. ඒතර මේ ආයතන වල හරි ගුණයක් තියෙනවා. ගුණාත්මක භාවයක්. ඒ ගුණාත්මක භාවයේ ප්‍රධාන වශයෙන්ම මෙහෙවන්නේ ඒ කළමනාකාරීත්වය. එතකොට මේ කළමනාකාරීත්ව කණ්ඩායම වල තිබිච්ච ඉදිරි දැක්ම ඒගොල්ලන්ගේ අවංක භාව නිසා තමයි මේ ආයතන ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ආයතනයක් අපි පරිහානියටපත් වෙන්න උනත් ඒකම බලපාන්න පුළුවන් කළමනාකාරීත්වයේ ගුණාත්මක භාවයේ අඩුකම. ඒ කියන්නේ හැකියාවක් නැතිකම සමහර විට. ඊළඟට ඉන්ටිග්‍රිටි එක ගැන ප්‍රශ්න තියෙනවා. මිනිස්සු හොර වැඩ කරනවා. එහෙම වුණොත් ඒ ආයතනේ ඉක්මනට පිරියනවා. ඉතින් ඒක තමයි මෙතනින් බලන්නේ. දැන් බලන්න කොයිතරම් දැන් මේ කාරණාවේදී අපි කොච්චර කියන්නේ සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට අපි සම්බන්ධ වෙනවද කියලා. බැංකුවක් ගැන අපි කතා කරාට දැන් බලන්න මෙතන ඔක්කොම තියෙන්නේ මේ මිනිස්සුන්ගේ චරිතය සහ හැසිරෙන ආකාරය පිළිබඳ දේවල්. කළමනාකරණය කියන්නේ ඒකමනේ. දැන් අපි ආයතනයක් හොරියට කළමනාකරණය කරනවා කියලා කියන්නේ ආයතනයට නිසි නායකත්වයක් දෙන එක. එතකොට ඒකේ තියෙන එක එක අංශ තියෙනවා. මානව සම්පත් කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, අලෙවිකරණ මේ සියලුම දේවල්. එතකොට මේකේ ගුණාත්මක භාවය තමයි අපි කළමනාකාරීත්වයේ ගුණාත්මක භාවය කියලා කියන්නේ. ඒ ගුණාත්මක භාවය ඉහළින් තියෙනවා නම් අපිට මේ ආයතනය ගැන සැකයක් නැහැ. අනාගතයේදීත් මේ ආයතනය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ණය ගෙවීම හැකියාවක් තියෙනවා. අන්න ඊළඟට ඉතා වැදගත් එකක් ෆයිනෑන්ෂියල් පොසිෂන් කියන එක, මූල්‍ය තත්ත්වය කියන එක. අතීත සහ වර්තමාන මූල්‍ය ප්‍රකාශන හා අනාගත සඳහා පුරෝකථනය කළ මූල්‍ය ප්‍රකාශන මගින් සමාගමේ මූල්‍ය තත්ත්වය නිර්ණය කිරීම. ඒ කියන්නේ අපි මෙතනදී විශේෂයෙන්ම භාවිතා කරන්න සූදානම් වෙන්නේ ලාභාලාභ ගිණුම, ඒ වගේම ශේෂ පත්‍රය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ හිමිකම් සහ ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශ කියන එක. එතකොට මේ ප්‍රකාශ ගැන අපි විශ්ලේෂණය කරද්දී ඒ විශ්ලේෂණය සිදු වෙන්නේ මොකක් වෙලාවට අනුපාත ආකාරයට. අනුපාත කියලා කියන්නේ දැන් අපි කියනවා දල ලාභ අනුපාතය, සුද්ධ ලාභ අනුපාතය, ඊළඟ ලාභ ආන්තිකය. ඔය ආදි වශයෙන් නොයෙකුත් විදිහේ මූල්‍ය අනුපාතයන් තියෙනවා. පිරිවැටුම්, තොක පිරිවැටුම් අනුපාතය. ඔය ආදි වශයෙන් නොයෙකුත් අනුපාතයන් තියෙනවා. ඉතින් මේ අනුපාත විශ්ලේෂණය කරලා අපිට පුළුවන් ආයතනයේ මූල්‍ය තත්ත්වය ගැන යම්කිසි හැඟීමක් ලබා ගන්න. ඉතින් මේ අනුපාත විශ්ලේෂණය අපි ක්‍රම දෙකකට කරනවා. දැන් ඒ කියන්නේ අපිට පුළුවන් ඕනනම් පසුගිය අවුරුදු 10ක විතර මූල්‍ය ප්‍රකාශන අරගෙන ඒවයි අනුපාත අරගෙන ඒ අනුපාතවල ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා හොයන්න. අවුරුදු ගණනාවක් තිස්සේ කොහොමද වෙලා තියෙන්නේ? ඒ ට්‍රෙන්ඩ් එක මොකක්ද? ඒ කියන්නේ ලාභදායීත්වය ගත්තොත් ලාභදායීත්වය පිරිහිලා. ඊළඟට නුඹුන්වත් භාවය පිරිහිලා. ආදි වශයෙන් අපිට බලන්න පුළුවන්. ඒ ට්‍රෙන්ඩ් ඇනලිසිස්. ඒ වගේම පුළුවන් තව විදිහක් තියෙනවා. දැන් අපි ණය දෙන්න යන ආයතනය සහ වෙනත් සමාන මට්ටමේ ආයතනවල තියෙන මූල්‍ය ප්‍රකාශ අරගෙන ඒවා සංසන්දනය කරනවා. මේ ආයතනයේ ලාභදායීත්වය මෙච්චරයි, මේ ආයතනයේ ලාභදායීත්වය මෙච්චරයි. ඒ ආදී වශයෙන් සංසන්දනය කරනවා. ඒක තව විදිහක විග්‍රහයක්. ඒතර ඔය කාරණා දෙකම සිද්ධ වෙන්න පුළුවන් මේ මූල්‍ය තත්ත්වය විග්‍රහ කිරීමේදී. ඊළඟ සුරකුම්මල ගුණාත්මක භාවය. collateral quality. ඒ කියන්නේ මොකක්ද? දැන් අපි කිව්වා ඉස්සෙල්ලාම දැන් ප්‍රධාන වශයෙන්ම ණයක් දෙනකොට බැංකුව බලන්නේ කුමක්ද? මේ ණය ආපසු ගෙවන්න පුළුවන් මුදල් ප්‍රවාහයක් ඉදිරි අනාගතයේදී මේ ආයතනයට ලැබෙනවා කියන එක තමයි බැංකුවේ ප්‍රධාන අවශ්‍යතාවය. ඒක බලන එක. හැබැයි ඒ වගේම බැංකුවට ඇති වෙනවා කිසියම් හැඟීමක්. අදිස්සියේ මොනවා හරි අවදානමක් වෙලා මේ ප්‍රශ්න මේවා ගෙවන්න තියෙන හැකියාව නැති වුණොත් මොකද වෙන්නේ? එහෙමනම් ඒ අවදානමට මුහුණ දෙන්න නම් මොනවාට සුරකුමක් ලබා ගැනීම අවශ්‍යයි.
ඒක බැංකුව නිර්දේශ කරනවා මෙන්න මෙහෙම සුරකුමක් අපිට ඕන කියලා. ඒ සුරකුමක් අපි ගන්නකොට ඒ සුරකුම කොච්චර ගුණාත්මක භාවයෙන් යුක්තද කියලා අපිට හොයන්න සිද්ධ වෙනවා. එතකොට මොකද්ද මේ සුරකුමේ ගුණාත්මක භාවය කියලා අපි කොහොමද අපි ගුණාත්මක භාවය හොයාගන්නේ කියන එක මම මෙතන පෙන්නලා තියෙන්නේ. දැන් අපි සුරකුමක් හැටියට ගන්න මොකක් හරි දේ අපි හිතමු දීපලක් කියලා. මේ දීපලේ අගය වටිනාකම වැඩි වෙන්න තියෙනවා නැත්නම් වටිනාකම පල්ලෙහා යන්න නැතුව තියෙනවා. අන්න ඒක හොඳ සුරකුමක් එහෙමනම්. ඒ වගේම තමයි බැංකුවට මේක පාලනය කරන්න පුළුවන්කම තියෙන්නත් ඕන. දැන් අපි හිතමු දැන් ඉඩමක් අපි ගත්තොත් එහෙම සුරකුමක් හැටියට ඒ ඉඩමට ඇතුල් වෙන්න බැරි නම් බැංකුවට වැඩක් නැහැ නේ. එතකොට ඒක ණය ආපසු අය කරගන්න තියා ඒකෙන් කිසි ප්‍රයෝජනයක්වත් ගන්න බැරුව යනවා. ඉතින් අන්න ඒව තමයි අපි කියන්නේ ඒ වගේ ඔන්න මෙතන කියලා තියෙනවානේ. රඳාපවතින එහි වෙළඳපළාගේ ස්ථාවර භාවය සහ එම සුරකුම් බැංකුවේ පාලනයට යටතට පැවතීමෙන් මේ පහසුවෙන් ණය මුදල ආපසු අය කර ගැනීමකදී විකුණා මුදල් කිරීමට හැකියවීම. ඔන්න ඕක තමයි ගුණාත්මක භාවය අපි බලා ගන්න ක්‍රමය සුරකුමක. දැන් එතකොට අපි කාරණා පහ ගැනම කතා කරා. මේ කාරණා පහ ගැන මෙහෙම කතා කරාට අපි තා කෙටියෙන් මේ ගැන කතා කරේ. මේක දවස් කීපයක් දේශන වලින් ගන්නන එකක් මේක. ඒ වුණාට මම උත්සාහ කළා ඉතා කෙටියෙන්. මොකද ඔබට මේක විශාල පාඩමක් නෙමෙයි. නමුත් ඔබට මේ කාරණාවල් නැතුව ඔබගේ ගැටළු වලට උත්තර දෙන්න බැරුව යනවා. ඒ නිසා තමයි මේ කාරණාවල් ටික මෙතන කිව්වේ. දැන් එතකොට අපි නැවතවරක් බැලුවොත් අපි මේ කරන්නේ කුමක්ද? මෙම ඇගයීම ක්‍රමය අපි භාවිතා කරන්නේ ඊටාත්ම විශාල පරිමාණයේ ආයතනික ගණනකරුවන් තමයි මේක අපි පාවිච්චි කරන්නේ. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේකේ තියෙනවා මුලින්ම තියෙන ඉන්ඩස්ට්‍රි එන්වයරන්මන්ට්. ඒ කියන්නේ කර්මාන්ත පරිසරය කියන එක. මේ කර්මාන්ත පරිසරය කියලා අදහස් කරන්නේ මේ අපේ ණය ගන්න ආයතනයේ සම්බන්ධ වෙන කර්මාන්තය හොයාගන්න වෙනවා. ඒ කර්මාන්තයේ පරිසරය මෙතන කියනවා. ඊළඟ සමාගම තත්ත්වය කියලා කියන්නේ එම සමාගම අපි ගන්න සැලකිලිට කරනවා. ඒ සමාගම වෙනත් සම්මට්ටමේ සමාගම් වල එක්ක බැලුවම මොන විදිහේ තත්ත්වයකද ඉන්නේ කියන එක. තුන්වෙනි එක තමයි කළමනාකරණයේ ගුණාත්මක භාවය. ඒ කියන්නේ කළමනාකරුවන්ගේ සහ කළමනාකරන උපක්‍රමවල තියෙන ගුණාත්මක භාවය. ඊළඟට හතරවෙනි එක මූල්‍ය තත්ත්වය ගැන කතා කරන එක. පස්වෙනි එක තමයි සුරකුමේ ගුණාත්මක භාවය. ඔන්න ඔය කාරණාව ගැන ඉතාමත්ම විස්තරාත්මක අගයීමක් කරාට පස්සේ බැංකුවට හැකියාව ලැබෙනවා මෙම ණය මුදල කොච්චර අවදානමක් තියෙනවද? මෙම අවදානමේ ප්‍රමාණය බැංකුවට දරන්න පුළුවන්ද? ඒකට අනුව තමයි බැංකුව මේ ණය මුදල දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හරි. දැන් අපි සාමාන්‍ය ණය ප්‍රදානය ගැන කතා කරා. ඒ ණය දින එක ගැන. හැබැයි දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ සමස්තයක් හැටියට බැංකුව ණය ප්‍රදානයේදී එහෙම නැත්නම් බැංකුවේ තියෙනවා අපි කියනවා දැන් ණය දුන්නට පස්සේ එක ණයක් නෙමෙයි තියෙන්නේ බැංකුවට. ණයවල් ගොඩාක් තියෙනවා. එවැනි ගොඩක් තියෙනවා. අපි හිතමු නිවාස ණය දීලා තියෙනවා ගොඩක්. ව්‍යාපාර ණය ගොඩක් දීලා තියෙනවා. ඒ ව්‍යාපාර ණය ඔක්කොම එකතු කරලා ණය අපි හිතමු ණය 1000ක් තියෙනවා කියලා. එක එක පුද්ගලයන් දීපු ණය, එක එක ව්‍යාපාර වලට දීපු ණය. ඒකට අපි කියන්නේ ණය කලම කියලා. පෝර්ට්ෆෝලියෝ කියලා අපි කියනවා. ලෝන් පෝර්ට්ෆෝලියෝ. ඉංග්‍රීසියෙන් කියන්නේ පෝර්ට්ෆෝලියෝ කියලා. මේ පෝර්ට්ෆෝලියෝ එකක් අපි කොහොමද පාලනය කරන්නේ? මැනේජ් කරන්නේ? එහෙම නැත්නම් කළමනාකරණය කරන්නේ කොහොමද? දැන් ඒක කළමනාකරණය කිරීමේ ස්වභාවය අනුව තමයි මේ පෝර්ට්ෆෝලියෝ එකේ ගුණාත්මක භාවය, ක්වොලිටි එක රඳා පවතින. ඒතර බැංකුවක් හැමතිස්සෙම බලන්නේ තමන්ගේ ණය කලඹ ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යනවා. මේ ණය කලඹ ගුණාත්මක ආකාරයෙන් පවත්වාගෙන යන්න මේ එක එක ණය ගුණාත්මක භාවයෙන් පවත්වාගෙන යන්න ඕනේ. ඒක අනිවාර්යයි. හැබැයි ණය කලඹක් කළමනාකරණය කරනකොට අපිට වෙනම දේවල් ගැන හිතන්න වෙනවා. අපි දැන් ඒක බලමු මොකක්ද කියලා.
දැන් බලන්න අපි මේ පළවෙනි එක concentration risk. ණය කළඹක සංකේන්ද්‍රණ අවදානම අවම කිරීම සඳහා නිසි විවිධාංගීකරණයක් සහිතව සකස් කිරීම. දැන් මේ සංකේන්ද්‍රණ අවදානම කියන වචනය අපි පාවිච්චි කරනවා. මොකද්ද මේ සංකේන්ද්‍රණ අවදානම කියන්නේ? අපි හිතමු උදාහරණයක් හැටියට අපි එක්තරා බැංකු ශාඛාවක් ගන්න හිතමු. එimhe බැංකු ශාඛාවේ අපි හිතමු දීලා තියෙන මුළු ණය ප්‍රමාණය මුළු ණය වල වටිනාකම මිලියන 100යි. එක මිනිස්සෙකුට දීලා තියෙනවා. එක පුද්ගලයෙකුට දීලා දෙනවා මිලියන 70ක ණයක්. ඔක්කොම ණයකරුවෝ ඉන්නවා 1000ක් විතර. 1000ක් විතර ඉන්නවා. හැබැයි එක පුද්ගලයෙකුට දීලා දෙනවා මිලියන 70ක ණයක්. මේක සාමාන්‍යයෙන් වෙන්න බැරි එක. නමුත් මම අපි සාකච්ඡාවට ගමු අපි මිලියන 70ක්. එතකොට මිලියන 30ක ණය තමයි අනිත් 999 දෙනාම එකතු කරාම එන්නේ මිලියන 30යි. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි කියනවා මෙතන සංකේන්ද්‍රණ අවදානමක් තියෙනවා කියලා. ඇයි ඒ? මුළු ණය කලමෙන් 70%කට වගේ කියන්නේ එක පුද්ගලයෙක්. එතකොට අනිත් 100ට මේ 30 තමයි අනිත් ඔක්කොම ඉන්නේ. ඉතින් ඔන්න ඔය තත්ත්වය තිබුණොත් එහෙම ණය කලඹක ඒ ණය කලඹට සංකේන්ද්‍රණ අවදානම දැඩි වශයෙන් තියෙනවා කියලා තමයි අපි කියන්නේ. මොකද්ද මේ සංකේන්ද්‍රණ අවදානම කියලා කියන්නේ? දැන් අපි හිතමු දැන් මේ යම් කිසි වෙලාවකදී මේ පුද්ගලයාගේ ණය නොගෙව හැරියොත් එහෙම. එතකොට මුළු ණය කලඹම අඩාල වෙලා යනවා. ඒ නිසා බැංකුව හැමතිස්සෙම උත්සාහ කරනවා මෙවැනි සංකේන්ද්‍රණයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න. එහෙමනම් මේ ණය මුදල් වල ප්‍රමාණ සහ ඒවයේ purposes පොඩ වෙනස් වෙනවා. විවිධාංගීකරණය කියන්නේ. දැන් ඇත්තටම මේ කියන අවදානම අඩු කරගන්න මහ බැංකුව විසින් සීමාවක් දාලා දෙනවා. මම කිව්වේ ඉස්සෙල්ලා කේවල ණයකරු සීමාව කියලා. එතන මේ කේවල ණයකරු සීමාව නිසා තමයි මේ සින්ඩිකේට් ලෝන්ස් පවා දෙන්න වෙලා තියෙන්නේ. මොකද ඒ කියන්නේ ඒකෙන් කියන්නේ බැංකුවකට විරුද්ධව කටයුතු කරනවා මහා බැංකුව මේක කඩ කළොත් එහෙම. ඒ කියන්නේ මේ කේවල ණයකරු සීමාව කඩ කළොත්. ඇයි ඒ කේවල ණයකරු සීමාව කියන එක දාලා තියෙන්නේ සංකේන්ද්‍රණ අවදානම අඩු කරන්න. දැන් කේවල ණයකරු සීමාව කියන එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ single borrower limit. single borrower limit. එතකොට මේ සිංගල් බරෝ ලිමිට් එකක් දාලා තියෙන්නේ මොකටද? බැංකුවකට ඇති වෙන සංකේන්ද්‍රණ අවදානම අඩු කරන්න. සහ බැංකුව දැන් එවැනි සංකේන්ද්‍රණ අවදානමක් ඇතිලා බැංකුව යම්කිසි කරදරයකටපත් වුණා. මුළු බැංකු ක්‍රමයටම ඒක බලපාන. ඊළඟ අපි ඊළඟ එකෙන් සාකච්ඡා වෙනවා ණය ප්‍රදානයේදී සහ ණය අනුමත කිරීමේදී විවිධගත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට බැංකුවල නියම කර ඇත. ඒ කියන්නේ ආවට කියන ණය ප්‍රදානය කරන්න බෑ. ණය ප්‍රදානය කරනකොට එක්තරා සීමාවල් තියෙනවා අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. උදාහරණයකට කියනවා නම් ණය මුදලේ වටිනාකම අනුව තීරණය කරන්න වෙනවා බැංකුවක කී දෙනෙක් ඒ ණය මුදල් ප්‍රදානය කිරීමේදී දායකත්වය කියන්නේ අනුමැතිය දෙන්න ඕනද කියන එක. උදාහරණයකට අපි තාමත්ම කුඩා ණය මුදලක් ගත්තා. අඩු ගානේ දෙන්නෙක් අනුමත කරලා ඕන එක දෙන්න. අඩුම ගානේ. ඒ කියන්නේ තාමත්ම චූටි ණය මුදලක්. එතන සාමාන්‍යයෙන් වෙන්නේ බැංකුවක ශාඛාවකදී නම් ඒ බැංකුවේ කළමනාකරු සහ ණය නිලධාරි තමයි ඒක අනුමත කරන්නේ. දෙන්නයි. තනි කෙනෙකුට කවදාවත් ලෝන් එකක් දෙන්න දීලා නැහැ. ඒක වැරදි. ඒකත් එක්තරා විදිහක මේ අවදානම් කළමනාකරණයට කරලා දෙන එකක්. ඒ වගේම දැන් කළමනාකරණ සහ ණය නිලධාරිට දෙන්න පුළුවන් බැංකුවක ලෝන් එක සාමාන්‍ය ලක්ෂයක් දැන් අපි ලක්ෂ 5ක් කියමුකෝ. ලක්ෂ 5කට වඩා වැඩි ලෝන් එකක් කළමනාකරයෙකුට දෙන්න බෑ. එහෙමනම් ලක්ෂ 5කට වඩා වැඩි ලෝන් එකක් දෙනවා නම් ඒකට අනුමැතිය ලබා ගන්න වෙනවා කළමනාකරු සහ ණය නිලධාරි විසින් අත්සන් කරපු මෙමෝ එකක්. මේක කියලා කියන්නේ අතර කියවිල්ල.
ඒ ලියවිල්ල යවන්න ඕන ණය යෝජනාව සම්බන්ධ ලියවිල්ල යවන්න ඕන දිස්ත්‍රික් කාර්යාලයට. ඒක දිස්ත්‍රික් කාර්යාලයෙන් තමයි ඒකට අනුමැතිය ලබන්නේ. දැන් අපි හිතමු මිලියන් එකට වඩා වැඩි මිලියන් 20කට වගේ වැඩි එකක් නම් ඊළඟට මේක යවන්න ඕන පළාත් කාර්යාලයට. ඔය වගේ ඔය ආදි වශයෙන් මේක එක්තරා ව්‍යුහගත ක්‍රමයක් තියෙනවා ණය අනුමත කිරීමේ. ඒක සමහර ණය තියෙනවා ඒක මහා කළමනාකට කියන්නේ POටවත් අනුමත කරන්න බෑ. ඒ වගේම අනුමත කරන්නේ ක්‍රෙඩිට් කමිටිය. ඒ කියන්නේ ණය කමිටුව. ණය කමිටුවටත් අනුමත කරන්න බැරි ඒවා තියෙනවා. ඒවා අනුමත කරන්නේ බෝඩ් එක. ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඔය වගේ මේ ණය අනුමත කිරීම සඳහා ව්‍යුහගත ක්‍රමවේදයක් තියෙනවා. ඊළඟට අවසාන වශයෙන් මම කියන්නේ අක්‍රිය ණය වර්ගීකරණයේ කාර්යක්ෂමව සිදු කර ඒවා සඳහා වෙන් කිරීම සැලසීම් තුළින් බැංකුවේ නිබුණත් භාවය ආරක්ෂා කිරීම. ඒ මොකක්ද ඒ කියන්නේ? දැන් අපි දැන් කොච්චර හොඳට ණය මුදල් අපි ප්‍රදානය කළා. කොච්චර අගයීම් කරලා ණය ප්‍රදානය කරා. මේ ණය අතරින් ඉඳලා හිටලා ණය කීපයක් අක්‍රිය වෙන්න ඉඩ තියෙනවා. අපි කොහොමද ඒක හොයාගන්නේ? අක්‍රිය වෙනවා කියන එක අපි හොයාගන්නේ. අපි කියන යම් කිසි ඩියු ඩේට් එකක් තියෙනවා ණය ගෙවන්න. ඒ ඩියු ඩේට් එක පහ වුණා. අපි කියනවා ඩියු ඩේට් එක මාසයක් පහ වුණත් අපි කියනවා ඒකට මාසයක් ඕවර්ඩියු කියලා. මාසයක් පහ වෙනවා. දැන් ඇත්තටම කියනවා නම් මේ ඕවර්ඩියු කියන தත්ත්වය අපි සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඩියු ඩේට් එකට වඩා මාස 3කට වඩා කල් ගිය ලෝන් එකකට අපි කියනවා ඕවර්ඩියු එකක්. කියන්නේ ඒකට කල් පිනූ ණය මුදලක් කියලා. කල් පිනූ ණය මුදලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඕවර්ඩියු කියලා. ඕවර්ඩියු. මාස 3කට වඩා වැඩි. දැන් එතකොට එහෙම ණය තියෙනවා නම් අපි මේ ණය වෙනම වර්ගීකරණය කරන්න ඕනේ. කියන්නේ ඩියු ඩේට් එකට වඩා මාස 3කට වඩා පහුවෙච්ච ණය මුදල්. ඒවා වෙනම තැනකට ගන්න ඕනේ. ඇයි ඒවා අය කරගන්න එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ඒ වැඩි අවධානයක් යොමු කළොත් විතරයි ඒවා අය කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නැත්තම් ඔහේ තියලා තිබුණා. ගණන් ගන්න නැතුව හිටියොත්. ඒ ගැන අසුවිපරම් කරන්නේ නැතුව හිටියොත් තව ඒවා ඔය වගේ අක්‍රිය තත්ත්වයටපත් වෙනවා. ඒතර බැංකුව දන්නේම නැතුව බැංකුවේ අක්‍රිය ණය අනුපාතය ඉහළ යනවා. මොකද්ද මේකේ තේරුම? බැංකුවේ අක්‍රිය අනුපාතය ඉහළ යනවා කියලා කියන්නේ බැංකුවේ ද්‍රවශීලතාවයට බලපානවා ඒක. නුබුණත් භාවයට බලපානවා. එහෙනම් ඒක ආරක්ෂා කරගන්න නම් මේ අක්‍රිය ණය ටික අපි ඉක්මනට අඳුනගෙන ඒක අක්‍රිය තත්වයෙන් ඉදිරියට ගන්න. එහෙම නැත්නම් ක්‍රියාත්මක තත්ත්වයට ගන්න යම් කටයුතු කරනවා කෙරුවොත් විතරයි. සහ ප්‍රතිපාදන වෙන කරොත් විතරයි අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් අපි අද සාකච්ඡා කරපු මේ ණය ප්‍රදානය කිරීම සහ ඒ කර ගැනීම සම්බන්ධ මේ කටයුතු ගැන අපි සාකච්ඡා කරපු දේවල් ටික සියලුම දේවල් ටික ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. එතකොට දැන් මෙතනින් ඉවරයි ප්‍රසන්ටේෂන් එක. දැන් අපිට බලන්න පුළුවන් අපි මේ ඉගෙන ගත්ත දේවල් එච්චර දුරට ඔළුවට ගියාද? ඒ වගේම මේක ප්‍රායෝගික වශයෙන් කොහොමද භාවිතා වෙන්නේ කියන එක. දැන් ඒක ඇත්තටම මම හිතනවා බැංකුවල දැනට සේවය කරන අයට නම් ඒක හොඳටම පැහැදිලි වෙයි. බැංකුව සේවය නොකරන කෙනෙකුට මේක තරම්ම එකටම යන එකක් නැහැ. නමුත් අපි බලමු කොච්චර දුරට අපිට ප්‍රායෝගිකත්වයෙන් මේක ගන්න පුළුවන්ද කියලා. හොඳයි එහෙමනම් අපි බලමු මට ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ. සිංහලෙන් නෑ මේමයි. ඉංග්‍රීසි වචන පාවිච්චි කරාට වැරද්දක් නැහැ. හැබැයි සිංහල වචනේත් ලියලා. සිංහල වචනේ ලියලා ඉංග්‍රීසියෙන් දැම්මට කමක් නැහැ. මොකද එතකොට සමහර වෙලාවට යම්කිසි පැටලිල්ලක් කොහේ හරි තිබුණත් ඒ පැටලිල්ල ලියනවා. ඒ නිසා එහෙම කරලා තිබුණාට කමක් නැහැ. හැබැයි මේ සිංහල වචන නැතුව ඉංග්‍රීසි වචන දාන්න යන්න එපා. මොකද සිංහල වචනේ එතකොට සමහරවිට අපි ගෙස් කරලා සිංහල වචනයක් දැම්මොත් අපිට දැන් අපි හිතමු වැරදි වචනයක් අපි ලියුවයි කියලා සිංහලේ. එතකොට ඒක වැරදි නෙමෙයි කියලා තේරෙනවා ඉංග්‍රීසි වචන දැම්මා. ඒක තමයි මෙතන පරමාර්ථය. ඒ නිසා මේ ඉංග්‍රීසි වචන ලියුවට කමක් නැහැ.
කියලා කමක් නැහැ. හොඳයි දැන් අපි මේ සාකච්ඡා කරපු විෂය කරුණු ගැන මොනවා හරි තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න පුළුවන්. මොකද මම හිතන්නේ නැහැ දැන් මේක අපි දැන් පැය එකමාරකට පොඩ්ඩක් වැඩියෙන් කතා කරේ. පැය එකමාරකට පොඩ්ඩක් වැඩියෙන් කතා කරලා මේ ණය අගයීම ක්‍රියාවලිය ගැන සම්පූර්ණ දැනුමක් දෙන්න බෑ. ඒ වුණත් මම මෙතනදී අදහස් කරන්නේ එහෙම දැනුමක් දීමට වඩා ඔබට යම්කිසි අදහසක් මේ සම්බන්ධයෙන් ඇති කරන්න. එතකොට මේ අදහස ඇති වුණායින් පස්සේ ඔබට තනියම යම් යම් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකද අදහසක් තියෙන හින්දා දැන්. ඕවරෝල් අදහසක් තියෙන හින්දා. හොඳයි දැන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් කතා කරන්න පුළුවන් අපිට. ඔව් මේ තව ප්‍රශ්නයක් අහලා දෙනවා CDD එකේයි KYC එකේ වෙනස. CDD කියන්නේ customer due diligence කියන එක. know your customer. KYC කියන්නේ know your customer. මම මේ වචන වල දෙකෙන්ම අරගෙන කියන්නම්. දැන් due diligence කියන එකේ තේරුම තමයි අපි ගනුදෙනු කරු ගැන අපිට දැනගන්න ඕන ඒවා. ඒ කියන්නේ දැන් මෙතන විශේෂත්වයක් තියෙනවා. CDD කම විශේෂත්වයක් තියෙනවා. මොකද අපි ණය මුදලක් ලබා දෙන්න යන කෙනෙකුට තමයි අපි ඒක සාමාන්‍යයෙන් කරන්නේ. මොකද බැංකුව ඒකට කමිට් වෙනවා ඒකට ණය මුදල ලබා දෙන්න. ඒතකොට එවැනි අවස්ථාවදී අපි කියන්නේ due diligence කියලා. KYC කියලා කියන්නේ know your customer. ඒතකොට ඒක ඇවිල්ලා ජෙනරල්. ඒ කියන්නේ ඒක සාමාන්‍ය එකක්. ඒක Tamanට බැංකුවට විශේෂයෙන් බලපාන එකකට වඩා සාමාන්‍ය දෙයක් ඒක. නමුත් CDD කියලා කියන්නේ බැංකුවට විශේෂයෙන් බලපාන එකක්. හැබැයි අපි මම දැකලා තියෙනවා සමහර වෙලාවට ගිණුමක් ආරම්භ කරන අවස්ථාවේදී පවා CDD කරන වෙලාවල් තියෙනවා. හැබැයි ඒක හැම එක්කෙනාටම කරන්නේ නැහැ. හැම එක්කෙනාටම කරන්නේ KYC. හැම එක්කෙනාටම. CDD එක කරන වෙලාවල් තියෙනවා සමහර වෙලාවට. මොකද හදිසි අවශ්‍යතාවයක් ආවොත් විතරයි ඒක කරන්නේ. අපි දන්නවා දැන් අර politically exposed persons කියලා දෙන PEPs කියලා. ඒ වගේ අයට සමානලක් වෙලාවට CDD කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි තත්ත්වය. එතකොට මේ දෙකේ හුඟක් වෙලාවට KYC එකට වඩා විශේෂත්වයක් CDD වල තියෙනවා. KYC කියන්නේ ජෙනරල් concept එකක්. ඒ කියන්නේ සාමාන්‍ය මූලධර්මයක්. know your customer කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම අපි ගනුදෙනු කරුවෙක් පිළිබඳ දැනගත යුතු දේවල් අපි දැනගන්න ඕන කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. අතන due diligence කියලා කියන්නේ කස්ටමර්ගේ එක්තරා විශේෂ ලක්ෂණයක් හොයන එක තමයි ඒකෙන් කරන්නේ. මොකද හුඟක් වෙලාවට මේ අපි ණය මුදලක් ප්‍රදානය කරද්දී ණය අවදානම අඩු කරගන්න පුළුවන් විදිහට කොහොමද මෙයාගේ කටයුතු තියෙන්නේ කියන එක තමයි අපි මේ CDD වලදී බලන්නේ. තව තියෙන්න ඕන තරම්. මම මේ අරගෙන තියෙන්නේ මේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඒ කියන්නේ බැංකුවල ජනප්‍රිය ක්‍රම තුන. තවත් තියෙන්න පුළුවන්. මොනවද? සින්ඩිකේට් ලෝන් එක ගැන මම කිව්වා. දෙකට ඉස්සෙල්ලා. සින්ඩිකේට් ලෝන් එකක් කියන්නේ දැන් තනි බැංකුවකට දෙන්න බැරි වුණාම ලෝන් එකක් බැංකු කීපයක් එකතු වෙලා ලෝන් එකක් දෙනවා. ලොකු ලෝන් එකක් විශේෂයෙන්ම. ඒකට තමයි සින්ඩිකේට් ලෝන් කියලා කියන්නේ. හොඳයි අපි කතා කරපු ණය අගැයීමේ ක්‍රම තුනෙන් මම මෙතනදිත් කියනවා අන්තිම ක්‍රමය අපි කතා කරේ පංචස්තම්භ ක්‍රමය කියන එක තමයි ඊ타මත්ම ජනප්‍රිය සහ ඊ타මත්ම වැදගත් ක්‍රමය කියලා මම හිතන්නේ. මොකද එම ක්‍රමයේදී අපි ලකුණු ක්‍රමයක් වුණත් පාවිච්චි කරන අපිට හැකියාව තියෙනවා. මොකද ඒකේ තියෙන මේ විස්තරය ගොඩක් වැඩි හින්දා. හොඳයි. ඒ සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් දැන් කතා කරන්න පුළුවන් අපිට. මොකද මේ ණය අගැයීමේ ක්‍රම ගැන අපිට පුළුවන් නම් සාකච්ඡා කරන්න. මම හිතනවා ඔබට ওই ප්‍රශ්න වල උත්තර දෙන එක තමාරු නැහැ. ඔව්.
එතකොට මම දැනගන්න කැමති දැන් මේ අද අපි සාකච්ඡා කරපු දේවල් ඒ කියන්නේ ණය ප්‍රදානය කිරීම සහ ණය අය කර ගැනීම ගැනත් අපි පොඩි දෙයක් ගැන කතා කරා. මොකද කන්සන්ට්‍රේෂන් එක අඩු කරගන්න එක ඒ වගේම මේ අත්පේ ණය වලට මොකද කරන්න කියන එක වගේ දේවල් ඒවත් වැදගත්. ඊළඟට අර ණය ප්‍රදානය කිරීමේදී තියෙන ස්ට්‍රක්චර් එක ව්‍යුහගත ක්‍රමය ටික ඔක්කොම ඉතා වැදගත් සංකල්පයන්. දැන් මෙතන මම හිතනවා ඔය කණ්ඩායම අතර ඉන්නවා ඔය කණ්ඩායම අතර ඉන්නවා බැංකුවේ රාජකාරී කරන්නේ නැති අය. ඒගොල්ලන්ට කොහොමද මේ තේරුම මේ සම්බන්ධයෙන් තේරෙන විදිය? ඒක මට දැනගන්න අවශ්‍යයි. අනිත් කාරණාව තමයි මේ ප්‍රසන්ටේෂන් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් සාරාංශයක් ණය අගයීමේ ක්‍රියාවලිය සම්බන්ධ සාරාංශගත දෙයක් හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි වැදගත්. ඉතින් මම හිතනවා ඔබට මේක අත්වලක් වෙයි කියලා. ඒ ඕනම අවස්ථාවකදී විශේෂයෙන්ම තමන්ගේ රාජකාරී කටයුතු වලදී මේක අත්වලක් වෙන්න ඉඩ තියෙනවා. ඉතාමත්ම හොඳ එකක් කියලා මම හිතනවා. මොකද මට මතකයි මම ලංකා බැංකුවේ පුහුණු කිරීම ආයතනයේ කටයුතු කරන කාලෙදී මේ ගැන මම ඉතාමත්ම විස්තරාත්මක දේශන පවත්වලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඉතින් ඒ දවස්වල ණය නිලධාරීන් මේ ඉතාමත්ම දක්ෂ ණය නිලධාරීන් හිටියා. මම හිතනවා ඒගොල්ලන්ගේ ඒ දක්ෂකම සහ ඒ සියලුම දේවල් අපිට එකතු කරලා තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. ඒ නිසා ඔබ මේක ඔබගේ සටහනක් ලෙස යොදාගනි කියලා මම හිතනවා. උපකල්පනය කරනවා. හොඳයි. තා මොනවද අපිට කතා කරන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන්? ඔයගොල්ලන් මම හිතනවා මේ දේශනය තුලදී අහලා තියෙන ප්‍රශ්න එහෙම වැදගත් ප්‍රශ්න අහලා තිනවා. මම හිතනවා ඒ වගේ ප්‍රශ්න අහන එක තවදුරටත් වැඩි කරන්න. ඒ කියන්නේ තව වැඩිපුර ප්‍රශ්න අහන්න ඒ ප්‍රශ්න අහන ෆ්‍රීකවන්සි එක වැඩි කරා නම් හොඳයි. එතකොට අපිට ගොඩක් දේවල් ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ අනිත් අයට මේක අහගෙන ඉන්න අයටත් ඒ ගැන හොඳ තේරුමක් ලැබෙනවා එතකොට. ඒක ඇත්තටම මේ ප්‍රශ්න අහනවා කියන එක තමන් වෙනුවෙන් නෙමෙයි අන් අය වෙනුවෙන් තමයි ඒක වඩාත් වැදගත් වෙන්නේ. මොකද කෙනෙකුට comparative study comparative කියලා කියන්නේ දැන් උදාහරණයකට හිතමු අපි කිසියම් ආයතනයකට අපි ණය මුදලක් දෙන්න හදනවා. අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ආයතනයක් කියලා. කොට දැන් මේ ඇඟලුම් කර්මාන්ත ආයතනයේ අපි හිතමු මොනවා හරි apparels ABC apparels කියමුකෝ. එතකොට දැන් මේ ABC apparels කියන ආයතනය අපිට පුළුවන් ඊට සමාන මට්ටමේ ආයතනයක් අරගෙන තවත් apparel ආයතනයක් අරගෙන ඒකෙත් මූල්‍ය ප්‍රකාශන අරගෙන එතන මේ මූල්‍ය ප්‍රකාශන දෙකේ තියෙන අනුපාතයන් උදාහරණයක් අපි හිතමු තොග පිරිවැටුම් අනුපාතය. ABC එකේ මොකද්ද තොග පිරිවැටුම් අනුපාතය අනිත් එකේ මොකක්ද? ඒක කම්පැරටිව් බලනවා. ඒ වගේ අපිට මේ ආයතන දෙක සංසන්දනය කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ආයතන දෙකක් නෙමෙයි අපිට ඕන තවත් එකක් ගත්තේ තුනක් අරගෙන. ඒතර අපිට පුළුවන් මේ කම්පිටිෂන් එක ඇතුලේ මේ ආයතනයේ මොන තත්ත්වෙද ඉන්නේ කියලා බලන්න. ඒක තමයි මේ සංසන්දනාත්මක අධ්‍යයනයේ තියෙන වැදගත්. ඒ කියන්නේ අර ආයතන වල හොඳට ඉන්නවද නැත්නම් ඊට වඩා නරකට ඉන්නවද ඒ ආදි වශයෙන්. ඒතර අපිට ඒකෙන් යම්කිසි ගේජ් එකක්. ඒ කියන්නේ ගේජ් කියලා කියන්නේ අපි මැනුවමක් කරන්න පුළුවන්. ඒක තමයි කම්පැරටිව් කියන එකේ තේරුම. දැන් අපි ඇඟලුම් ගැන කතා කරේ අපි වෙන ආයතනයක් වෙන වර්ගයක ගැන කතා කරත් එහෙමයි. අපි හිතමු අධ්‍යාපන ආයතනයක් කියලා හිතමුකෝ. ඒතර අධ්‍යාපන ආයතනයක් ගත්තොත් ඒ අධ්‍යාපන ආයතන වල සමාන අධ්‍යාපන ආයතන තව තියෙනවා. ඒතර ඒ වගේ මූල්‍ය ප්‍රකාශනත් අරගෙන එකම අනුපාතය අරගෙන ඒ අනුපාත දෙක අපිට සංසන්දනය කරන්න.
ඒක තමයි මේ සංසන්දන විශ්ලේෂණවලදී අපි කරන්නේ. මොකද්ද අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. එක්සැම්පල් එක දෙන්නෙත් ඒකනේ. වැදගත් වෙන්නේ මොකද්ද? අපි බලන්නේ මේ අපිට මේ අදාළ ආයතනය. අපි ණය දෙන්න යන ආයතනය අර වගේ ආයතනය ඒක අපි තුමු ජනප්‍රිය සහ කීර්තිමත් ආයතනයක් කියලා. ඒ ආයතනයත් එක්ක බලමු කොහෙන්ද ඉන්නේ. මොන සත්‍යෙන්ද ඉන්නේ. ඊට වඩා පහළින්ද ඉන්නේ ඊට වඩා ඉහළින්ද ඉන්නේ. ඒ ආදි වශයෙන් අපිට බලන්න පුළුවන්. ඒක අපි තියනවා දැන් කම්පැරිසන් එකක් ඒ කියන්නේ සංසන්දනයක් කරනකොට අපි හුඟක් වෙලාවට එක જાතිය වුණ සංසන්දනය කරන්නේ. අපිට ඇපලුයි තව මොනවා හරි වෙනස් ඇපලුයි අබයි සංසන්දනය කරන්න බෑ. ඇපල් එක ඇපල්ම තමයි සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේ තමයි. ඔන්න ඕකයි අපි සංසන්දනයේදී බලන්න ඕන. හොඳයි ප්‍රශ්නේ හොඳයි. ඔයගොල්ලෝ හොඳ ප්‍රශ්න අහලා තියෙනවා සමහරව. සින්ඩිකේට් ලෝන් එක ගැන අහලා තියෙනවා. තව මොනවද තියෙනවද? තව විනාඩි දෙකක් තියෙනවා. හොඳයි. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා තව මම හිතන්නේ මගේ දේශන තව එකක් වගේ තමයි තියෙනවා ඇත්තේ. ඒ වුණත් මම ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ ඉගෙනගත්ත දේවල් වලින් යම්කිසි අගය එකතු වීමක් වෙලා විභාගයට මුහුණ දීමේදී ඉතාමත්ම සාර්ථකව විභාගයට මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා. දැන් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරන්න පුළුවන්. මගේ නම්බර් එක මම හිතන්නේ මගේ ලෑන්ඩ් නම්බර් එක නම් දෙන්න පුළුවන් මට කතා කරන්න පුළුවන් ඔයගලන්ට. මේ ලෑන්ඩ් නම්බර් එක දෙන්න. ලියාගන්නකො 0112 656 787 0112 656 787 ඒක තමයි මගේ ලෑන්ඩ් නම්බර් එක. මේ ඔබට අවශ්‍ය නම් මට කතා කරන්න පුළුවන්. කතා කරලා කියන්න මේ එහෙම ලෙක්චර් එකට සම්බන්ධ වෙච්ච කෙනෙක් කියලා. එතකොට මම ඔබට උත්තර දෙන්නම්. මම ඒ අවස්ථාව දෙනවා සාමාන්‍යයෙන් මගේ ශිෂ්‍යයින්ට මම ඒ අවස්ථාව ලබා දෙනවා. දැන් ඔබට මේ කතා කරපු දේවල් පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට එහෙම අහන්නත් පුළුවන්. හොඳයි එහෙනම් ඒ කාරණාවත් එක්ක අපි අද තියෙන අද දේශනෙමින් අමාර කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ සජීවීව සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉතාමත්ම ස්තුතියි.